කතා කරන්න යන්නේ අපේ ඊළඟ ලෙසන් එක එවලූෂන් ගැන. මේක ඇත්තටම ලොකු ලෙසන් එකක් නෙමෙයි, නිකන් ඔයාලට කියවලා වුණත් තේරුම් ගන්න පුළුවන්. මම අර නිකන් පොඩි ෆ්ලෝ එකක් වගේ හැදෙන විදිහට මේක නිකන් සමරයිස් කරගෙන යන්නම්. ඊට පස්සේ ඔයාලට ඇත්තටම කියවලා මේක තේරුම් ගන්න පුළුවන්. හරිද? එතකොට අපි කතා කරන්න යන්නේ evolution of quality කියන ටොපික් එක ගැන. එතකොට මෙතන evolution of quality කිව්වහම quality වල evolution එක බැලුවහම quality කොහොමද පටන් ගත්තේ, එතන ඉඳන් කොහොමද දියුණු වෙගෙන ආවේ කියලා බැලුවහම අපිට identify කරගන්න පුළුවන් mainly stages පහක් identify කරගන්න පුළුවන්. හරිද? stages පහක් identify කරගන්න පුළුවන්. එතකොට මේ lesson එක පුරාවටම තියෙන්නේ මේ stages පහ කතා කරලා ඊට පස්සේ TQM and culture. TQM කියන්නේ total quality management එක තමයි අන්තිම step එක. අන්තිම stage එක අපි දැන් ඉන්නේ මේ stage එකේ. එතකොට දැන් මේ TQM culture TQM කියන්නේ businesses වලට එන්න මොන වගේ culture එකක්ද businesses වලට තියෙන්න ඕනේ කියන එක ගැන කතා කරලා ඊට පස්සේ තව topics එකක් තියෙනවා. ඒ දෙක කතා කරලා අපිට මේ lesson එක ඉවර කරන්න පුළුවන්. හරිද? ගොඩක් පොඩි lesson එකක්. තේරුම් ගන්න ගොඩක් ලේසි lesson එකක්. හරිද? එතකොට මම කිව්වා අපි ඉස්සෙල්ලාම පටන් ගන්නේ evolution stages වලින් කියලා. evolution stages. හරි. stages බැලුවම අපිට stages පහ මම කියන පහක් තියෙනවා කියලා. ඒ පහ අපිට ඉස්සෙල්ලාම බෙදන්න පුළුවන් categories. ඒ පහ අපිට categorize කරන්න පුළුවන් ඊට කලින් stages තුනකට. ඒ තුන ආයේ පොඩි පොඩි stages වලට බෙදලා තමයි මේ අන්තිමට stages පහ හැදෙන්නේ. හරිද? එතකොට අපි බලමු ඉස්සෙල්ලාම මොනවද ප්‍රධාන categories තුන කියලා. තමයි product quality paradigm කියන්නේ නිකන් නිකන් school of thought වගේ එකක් තමයි. ඒ කියන්නේ නිකන් හිතන ක්‍රමයක් කියන එක. හරිද? school of thought වගේ එකක් තමයි paradigm කියලා කියන්නේ අපි. මේක තමයි පළවෙනි stage එක. ඊළඟට තියෙනවා process quality paradigm. Process quality paradigm. Process quality paradigm. ඊට පස්සේ තියෙනවා system quality paradigm. හරිද? system quality. එතකොට දැන් මෙතනදිම පොඩි ඔයාලට අයිඩියා එකක් එන්න ඕනේ මොන වගේ evolution එකක් තියෙන. ඉස්සෙල්ලාම අපි focus කරේ quality වල එක තනි product එකක් ගැන. يعني product එක ගැන තමයි අපි ඉස්සෙල්ලාම focus කරේ. ඊට පස්සේ focus කරන්න පටන් ගත්තා මේ production process එක ගැන. ඊට පස්සේ අපි focus කරන්න ගත්තා මුළු business organization එකම එක system එකක් විදිහට එක්ක product එකක් හරි service එකක් හරි supply කරන එක system එකක්. ඒකට දැන් මෙතනදී බැලුවා product එකම අපි හදන භාණ්ඩය හරි service එක. ඒක ගැන විතරයි බැලුවේ. process එකේදී බැලුවේ production process එක. production process එකේ මොනවද සිද්ධ වෙන steps ටික stages ටික ඒ ඇතුලේ තමයි වැඩ කරන්නේ. system එක කිව්වහම administration, human resources, marketing, sales ඔය හැමදේම එකතු වෙලා production කියන එකට අමතරව අනිත් ඒවාත් එකතු කරගෙන තමයි අපි බැලුවේ system quality කියන එකේදී. හරිද? එතකොට අපි ඊළඟ මම කිව්ව ඊළඟට මේ steps ටික අපිට දිගේ අරගන්න පුළුවන් අන්තිමට steps පහක් විදිහට. එතකොට product quality paradigm එකකින් අපිට එනවා inspection කියන stage එක. ඒක තමයි පළවෙනිම stage එක වෙන්නේ. inspection.
ඊළඟට process quality කියන එක දෙකකට බෙදනවා. process quality කියන එකේ අපි stages දෙකක් ගැන කතා කරනවා. පළවෙනි stage එක තමයි මේකෙන් පළවෙනිටම ආපු stage එක තමයි quality control කියන stage එක. ඊළඟට ආවා quality assurance කියන stage එක. ඊළඟට මෙතන system quality කියන එක දෙකකට බෙදනවා. system quality කියන idea එක යටතේ ඉස්සෙල්ලාම එන්නේ quality management. ඊට පස්සේ එනවා අන්තිමටම එනවා QQM. හරි මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ evolution එක සිද්ධ වෙන්නේ. හරි එතකොට බලන්න ඉස්සම් පටන් ගන්න product quality එකෙන් ඊට පස්සේ process quality එකට ගියාම process quality එක යටතේ stages දෙකක් එනවා. quality control, quality assurance. system quality කියන තත්ත්වයට ගියාම ඒකෙනුත් දෙකක් ගැන අපි කතා කරනවා stages දෙකක් ගැන. ඒක තමයි quality management and TQM. එතකොට මේ මුළු stage එකම තමයි evolution එක වෙන්නේ. හරිද? හරියට මේ මුළු steps පහම තමයි අපි හඳුන්වන්නේ evolution එක කියලා. හරිද? stages පහම තමයි evolution එක වෙන්නේ. හරි. දැන් අපි බලමු ඉස්සරම inspection කියන එක. එතකොට මේ කිව්ව ටිකට මම දැන් මේ කිව්ව stages ටික අපිට diagrams විදිහට slide එකේ පෙන්නලා දීලා තියෙනවා. මම ඒක මගේ note එකේ මම ඇඳ diagrams ටිකක් ඔයාලට පෙන්නන්නම්. හිතනවා ඒක clear ඇති කියලා ඔයාලට ඉන්න බලන්න. එච්චරම clear නෑ මම හිතන්නේ මේකේ. මම slide එකෙන් පෙන්නනවා හන්දා. හරි මම හිතනවා ඔයාලට මේක පේනවා ඇති කියලා හරියට. මේ තියෙන්නේ ඒක stage එකක්. හරිද? mass inspection, quality control, assurance, total quality control කියන එක අපිට අර quality management ඒවට අදාළවම තමයි මේ ටික තියෙන්නේ. total quality control, company wide quality control. හරිද? ඊට පස්සේ ඊළඟ එක තමයි මෙන්න මේක. මෙන්න මේ විදිහට අපිට evolution එක ගැන කියන්න පුළුවන්. inspection, statistical process control කියන එක එන්නේ අර quality control කියන stage එකේ. ඊට පස්සේ improve design කියන එක යනවා assurance එකෙන් quality through design, integrated design and manufacturing. මේ විදිහට අපිට explain කරන්න පුළුවන් quality management evolution එක. හරිද? මේ එක එක විදිහකට ඒකට explain කරන්න පුළුවන්. ඇත්තටම කියවෙන්නේ මේ අපි කතා කරන්න යන ටිකම තමයි එක එක විදිහකට explain වෙලා තියෙනවා. හරි තව විදිහක් තමයි මෙන්න මේක. inspection, quality control, assurance, quality total quality management. මෙතන quality management කියන එක වෙනම දීලා නැහැ. හරිද? ඒකට බලන්න පහලින් ඉඳන් උඩට තමයි evolution එක පෙන්නලා තියෙන්නේ. ඒක පළවෙනි stages දෙක inspection and quality control කියන එක reactive approaches දෙක. quality assurance, total quality management කියන ඒවා proactive approaches දෙක. inspection and quality control කියන දෙක අපි දැන් කතා කරමු මොනවද ඒ කියලා. ඒකට තේරෙයි reactive කියන්නේ කියලා. ඒක reactive කියන්නේ basically අපි මේ දෙකේම කරන්නේ detect කරන එක. හරිද? මේ දෙකේම අපි කරන්නේ quality problems ඒ කියන්නේ මොනවා හරි
problems issues defective items තියෙනවා නම් අපි ඒවා detect කරනවා. ඒ කියන්නේ තියෙන දේ අපි හොයාගන්න එකයි කරන්නේ. හරිද? එතකොට මෙතනදී inspection කරන product එකේ defects product එකේ තියෙන ප්‍රශ්න අපි හොයාගන්නවා. මෙතන quality control මම process quality එකට නේ අදාළ වෙන්නේ. මෙතනදී අපි හොයාගන්නේ process එකේ තියෙන ප්‍රශ්න මොනවද කියලා හොයාගෙන ඒ ප්‍රශ්න අඩු කරන්න අපි එක එක විසඳුම් හොයනවා. හැබැයි ඒක reactive approach එකක් වෙන්නේ අපි විසඳුම් හෙව්වට reactive approach එකක් වෙන්නේ මොකද අපි තියෙන ප්‍රශ්න ටික හොයාගෙනයි ඉන්නේ. හරිද? අපි ප්‍රශ්න වෙන්න කලින් කරනවා නෙමෙයි ප්‍රශ්න ටිකක් හොයාගෙන තියෙන ප්‍රශ්න ටික හොයාගෙන ඊට පස්සේ ඒකට විසඳුම් හොයන. ඒකට ඒකත් reactive approach එකක් වෙනවා. quality assurance කියන්නේ අපි ප්‍රශ්නයක් වෙන්න කලින් අපිට පුළුවන් තරම් දුරට අපි අපේ process එක product design වල හැමදේම defects නැති වෙන විදිහට හදාගන්න බලනවා. assurance එකෙන් කරන්නේ එතකොට අපි assure කරනවා නැත්නම් අපි ensure කරනවා මේ process එකේ quality issues එන්නේ නැහැ කියලා. ඒ එන්නේ නැති විදිහට අපි කලින්ම ඒකේ එන්න පුළුවන් ප්‍රශ්න ගැන අපි හොයලා බලලා ඒ designs එකේ ප්‍රශ්න නොවන විදිහට හදා ගන්නවා. total quality management එකේ කරන්නේ ඒ එන්න පුළුවන් ප්‍රශ්න production process එකේ විතරක් නෙමෙයි මුළු company එකේම එන්න පුළුවන් එක ප්‍රශ්න administration related නම් quality ප්‍රශ්න එන්න පුළුවන්. human resource related නම් quality ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට ඒ එන්න පුළුවන් එක functions business එකක් ඇතුළේ දෙන එක functions වල එන්න පුළුවන් ප්‍රශ්න අපි ඒවා වෙන්න කලින් ඒවා නොවන විදිහට අපි එක controls ඒවා මේවා දාලා prevent කරගන්නවා. මේවා prevention මේවා detection. prevention කියන්නේ වෙන්න කලින් නවත්තනවා. detection කියන්නේ උනයින් පස්සේ ඒවා හොයලා බලනවා. ඒකට එහෙම උනයින් පස්සේ හොයලා බලනවා තමයි reactive කියන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒකට react කරනවා. proactive කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න කලින් ඒක නොවන විදිහට අපි විධිවිධාන යොදනවා. හරිද? ඒක තමයි කියන්නේ මෙතනදී. හරිද? එතකොට ඒ දැන් ඔයාලට මම හිතන්නේ බේසික් අයිඩියා එකක් තියෙනවා මොනවද මේ evolution stages ටික ගැන කියලා. අපි දැන් චුට්ටක් ඊට වඩා එතනින් එහාට ගිහලා පොඩ්ඩක් බලමු. හරිද? මම නෝට් එක පෙන්නන්නම්. මම හිතන්නේ මගේ නෝට් එකේ first page එක චුට්ටක් clear මදි ඇති. මේ screen එකෙන් බලද්දී චුට්ටක් clear මදි ඇති. මේකේ තියෙන්නේ මෙහෙමයි. හරිද? දැන් inspection ගත්තාම inspection කියන stage එක. මේක තමයි පළවෙනි stage එක. inspection කියන stage එක ගත්තාම මේක එන්නේ මේ ළඟදී ආපු දෙයක් නෙමෙයි මේ inspection කියන එක. inspection කියන stage එක තිබ්බා ගොඩක් අතීතයේ ඉඳන්ම ඒ කියන්නේ මොනවා හරි භාණ්ඩයක් හරි සේවාවක් හරි හදලා කියන්නේ සේවාවකට අතර භාණ්ඩයක් හදලා ඒක ඉන්ස්පෙක්ට් කරන එක. ඒකේ වැරදි මොනවා හරි තියෙනවද කියලා හොයලා බලන එක, විමසලා බලන එක ළඟදී ආපු ගන්නේ මේක අතීතයේ ඉඳන් තිබ්බ දෙයක්. උදාහරණයක් විදිහට අපේ ලංකාවේ වුණත් නැත්නම් පිට රටක වුණත් අර තියෙන එක ඔය මොනවා හරි පිත්තල භාණ්ඩ හදන කට්ටිය ඉන්නවා. ඒවට ඒ වැඩ විතරයි එයාලා කරේ. නේ අපි කතා කරලා තියෙනවා ඉස්සර හිස්ටරි වලට එන වැඩවසම් ක්‍රමේ ඒ වගේ දේවල්. එතකොට එයාලා ස්පෙෂලායිස් කරන්නේ එයාලා දන්න ඒරියා එකේ විතරයි. මොනවා හරි යකඩ භාණ්ඩ හදන කෙනා නම් එයා ඒවා කරන්නේ. මැටි හදන කෙනා නම් එයා ඒවා කරන්නේ. එතකොට මේ මිනිස්සුන්ට එයාලා කරන ක්‍රාෆ්ට් එක ගැන ලොකු නොලෙජ් එකක්, ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. එතකොට ඒ කාලේ ඉඳන්ම එයාලා මොනවා හරි හදන මැටි බාඩු හදන කෙනෙක් හදනවා. යමක් හරි මැටි බලඳක් හදනවා. එතකොට ඒක හදලා ඉවරලා තමයි එයා බලන්නේ ඒකේ මොනවා හරි පැලිච්ච තැන්, කැඩිලා තියෙන තැන්, මොනවා හරි පිච්චිලා මදි තැන් තියනවාද, පිච්චිලා වැඩි තැන් තියනවාද, පැලිච්ච හරි පැලිලා තියනවාද බලන්න. ඒවා බලන්නේ එයා හදලා ඉවරුණයින් පස්සේ. නේ? එතකොට ඒක තමයි ඉන්ස්පෙක්ෂන් කියලා කියන්නේ. එතකොට ඒක එච්චර අතීතක ඉඳන්ම පැවතගෙන එන දෙයක්. හරිද? මේ වැඩවසම් ක්‍රමයේ කාලේ වගේ ඉඳන්ම එච්චර අතීතක ඉඳන් පැවතගෙන දෙයක් තමයි ඉන්ස්පෙක්ෂන් කියන එක. හරිද? එතකොට සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඒ කාලේ ඉඳන්ම අර තියෙනවා අප්‍රෙන්ටිස්ලා, ක්‍රාෆ්ට්ස්මන්ලා, ජර්නිමන්ලා කියලා එහෙම ඔය දැන් ඉන්නවා එක මැටි කර්මාන්තය ගමුකෝ අපි. මැටි හදන එක ඉන්නවා ගුරුවරයෙක්. කවුරු හරි ලොකු හොඳටම එක්ස්පීරියන්ස් තියෙන ගොඩ කාලයක් ඒ වැඩේ කරගෙන හිටපු කෙනෙක් ඉන්නවා. එයා යට තියෙනවා එක ශිෂ්‍යයන් නේ. එතකොට එයාලා ඇවිල්ලා එයාගෙන් ඉගෙනගෙන එයාලත් මැටි කර්මාන්තය ඉගෙනගෙන
ඊට පස්සේ ඒ ගුරුවරයා යටතේම එයාට අත්උදව්වට ඉඳලා එහෙම වැඩ කරලා ඊට පස්සේ තමයි එයා යාගෙම තනියම යාගෙම ව්‍යාපාරයක් විදිහට ඒ කියන්නේ පොඩි ව්‍යාපාරයක් නෙමෙයි ඒ කාලේ කියන්නේ එයාගෙම ශිල්පයක් විදිහට එයා මැටි භාණ්ඩ හදන එක වැඩි දියුණු කරගන්නේ. එහෙමනේ වෙන්නේ ඒ කාලේ. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ ඉන්ස්පෙක්ෂන් එක එන්නේ. එතකොට හිතන්නේ මේ ශිෂ්‍යයා මොකක් හරි මැටි බලයක් හදනවා. එතකොට එයා ඒකේ එයා හදලා ඉවරනයින් පස්සේ එයා බලනවා ඒකේ මොන හරි paludu වීම් පිච්චිලා වැඩි ඔය වගේ තැන් තියෙනවද කියලා එයා බලලා එහෙම තියෙනවා නම් ඒ භාණ්ඩ මොකද මේ භාණ්ඩ යූස් කරන්න බෑ ඒ භාණ්ඩ වෙන කෙනෙක්ට දෙන්න බෑ නේ එතකොට ඒක එතනින් එයාලට ඒක අයින් කරන්න වෙනවා නැත්නම් ආයේ මොකක් හරි එයාලගේ වෙන වැඩකට මොන හරි දෙයකට ගන්නවා එයාලට ඒක විකුණන්න කියන්නේ වෙන මිනිස්සෙක්ට තමන්ගේ කස්ටමර් කෙනෙක්ට දෙන්න බැරි වෙනවා එතකොට අපි ඒ කාලේ මෙන්න මේ ඉන්ස්පෙක්ෂන් කියන ඊරයකේදී අපි භාණ්ඩ හදන්නේ අපේ කස්ටමර් කියන්නේ දැන් මම හිතන මම ගිහිල්ලා මැටි බඩු හදන කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා මට මෙන්න මෙච්චර මැටි බලන්න ඕනේ කියලා. එතකොට එයා ඒකට අවශ්‍ය දෙයයි හදන්නේ. එයා කලින් ඉඳන් අර ලොකුවට හදලා ලොකු ස්ටොක් එකක් තියන් ඉන්නේ නැහැ. එයා මට අවශ්‍ය දේ තමයි එයා මට හදලා දෙන්නේ. නේ එතකොට එයා එක එක කස්ටමර්ට අදාළ විදිහට තමයි තමන්ගේ ඒ ශිල්පය මේවා කරලා හදලා දෙන්නේ. එතකොට ඒත් එක්කම එතකොට එහෙම හදලා තමයි එයා බලන්නේ මේකේ කියන්නේ වැරදිච්ච තැන් ඒවා මේවා තියෙනවා. ඊට පස්සේ ඒත් එක්කම දැන් ওই කර්මාන්තය දැන් මැටි කියන කර්මාන්තය ගත්තාම අපි එයාලා තනි තනියෙන් තමන්ගේ ශිල්පය කරගෙන ගියාට ඒගොල්ලන්ට ඉන්නවා දැන් අපේ දැන් කාලේ තියෙන ඔය යුනියන්ස් තියෙන්නේ වතුකම් කරුවන්ගේ සංගමය කියනවා ඊට පස්සේ මොනවද කුඩා හා මධ්‍ය පරිමාණ ඒගොල්ලන්ගේ වෙනම මේකක් තියෙනවා එතකොට ඒ වගේ ඒ කාලේ එක එක සොසයිටිස් වගේ තියෙනවා. ඒවල මැටි හදන කට්ටියගේ වෙනම නිකන් සොසයිටි එකක් වගේ ගිල්ඩ් එකක් වගේ එකක් තියෙනවා. එතකොට ඒගොල්ලොත් කරන්නේ මේ ශිල්පය මේ මැටි කර්මාන්තය පිළිබඳව ඒ ශිල්පය ශිෂ්‍යයන්ට උගන්වලා දෙනවා. ඒත් එක්කම ඒ හදන ඒවා ඒ වැඩ කරන කට්ටිය ඒ කම්කරුවන්ගේ මැටි හදන කට්ටියගේ එයාලගේ ප්‍රොඩක්ට්ස් වල ඩිෆෙක්ට්ස් තියනවාද කියලා ඉන්ස්පෙක්ෂන්ස් ඒවා මේවා කරලා බලනවා. හරිද? ඊට පස්සේ දැන් මේ විදිහ තමයි තිබ්බ ඔය ඉස්සරම කාලේ අතීතේ ඔය විදිහ තමයි පැවතගෙන ආවේ මේ ක්වොලිටි කියන එක ඒ කාලේ නම් පැවතගෙන ආවේ මේ ඉන්ස්පෙක්ෂන් විදිහට. එහෙම ඇවිල්ලා 1830 ගණන් වෙද්දී එනවා USA වල ආයුධ භාණ්ඩ හදන ෆැක්ටරි එකකට මේ ඉන්ස්පෙක්ෂන් කියන කන්සෙප්ට් එක යූස් කරන්න පටන් ගන්නවා. ඒකට මේ ආයුධ භාණ්ඩ හදන මේ ෆැක්ටරි එකේ තමයි මෙයාලා මේක පළවෙනිටම ෆෝමලි මේ ඉන්ස්පෙක්ෂන් කියන කන්සෙප්ට් එක යූස් කරන්න පටන් ගන්නේ USA වල. එතකොට යාලත් කරන්නේ මොකක් හරි හිතන්න මොන හරි උණ්ඩයක් කියලා හිතන්නකෝ. ඒ උණ්ඩය හදනවා එක පුද්ගලයෙක්. එතකොට මේවා හදන්නේ එක පුද්ගලයෙක්. එක උණ්ඩයක් ගත්තොත් ඒ කියන්නේ එක જાතියක උණ්ඩ සෙට් එකක් ගත්තොත් ඒක හදන එක මිනිහෙක් ඉන්නවා. දැන් වෙන්නේ මොනවද? දැන් සාමාන්‍ය ප්‍රොසෙස් එකක් වෙන්නේ කොහොමද? එක පාර්ට් එකක් එක්කෙනෙක් හදනවා තව පාර්ට් එකක් තව එක්කෙනෙක් හදනවා ඔය විදිහටනේ අපි ප්‍රොඩක්ට් එකක් ඇසෙම්බල් කරන්නේ. ඒ දවස්වල වෙන්නේ මොකක් හරි උණ්ඩයක් ගත්තොත් නැත්නම් ඊතලයක් ගත්තොත් නැත්නම් මොකක් හරි තුවක්කුවක් ගත්තොත් ඒක හදන එක පුද්ගලයෙක් තමයි ඒක මුළු භාණ්ඩෙම හදන්නේ. හරිද? එතකොට මේගොල්ලන්ගෙත් එන්නේ ඒ වගේ තමයි උණ්ඩයක් කියලා ගන්නවා. ඒ උණ්ඩේ හදන්නේ එක මිනිස්සෙක්. එයා හදලා එයාගේ නම එයා කාබ් කරනවා. එයාගේ නමත් ඒ උණ්ඩෙටම එයා කාබ් කරනවා. ඊට පස්සේ මේ එයාගේ උණ්ඩ සෙට් එක එයා හිතන උණ්ඩ 50ක් විතර හදුවා කියලා එයා ඒක ඊට පස්සේ දෙනවා කාට හරි එක ඉන්ස්පෙක්ෂන්ස් වලට. ඒ කියන්නේ මේකේ මොන හරි paludu වෙච්ච ඒවා තියෙනවද වැරදිච්ච ඒවා තියෙනවද කියලා බලන්න ඉන්ස්පෙක්ෂන්ස් වලට එක්කෙනෙක් දෙනවා. මෙතන කියලාගෙන ඇසිස්ටන්ට් මාස්ටර් ආමර් කියන එක්කෙනාට දෙනවා. හරිද? එහෙම දීලා එයා ඒක ඉන්ස්පෙක්ට් කරනවා. උණ්ඩේ ඉන්ස්පෙක්ට් කරනවා ඔක්කොම ටික. ඉන්ස්පෙක්ට් කරලා ඒ හැම උණ්ඩෙම එයත් අර මේක හදපු එක්කෙනාගේ නම එහා පැත්තෙන් එයාගේ නමක් දානවා මම මේක මෙයා හැදුවා මේක මම ඉන්ස්පෙක්ට් කරා කියලා. එතකොට හිතන්නේ ඒ උණ්ඩේ ඇත්තට මොකක් හරි ප්‍රශ්නයක් තිබිලා මේ ඉන්ස්පෙක්ට් කරලා එක්කෙනාට අඳුර ගන්න බැරුණා නම් මේ දෙන්නගෙම පිටට ඒ අර වැරද්ද වැටෙනවා ඇත්තටම නේ. ඒකට ඒ විදිහට එයාලව ට්‍රේස් කරගන්න පුළුවන් කවුද හැදුවේ කවුද ඉන්ස්පෙක්ට් කරේ කියන එක ට්‍රේස් කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මේ ඉන්ස්පෙක්ෂන් කියන එක ඩිවෙලොප් වීගෙන ආවේ. හරිද? ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි ඉන්ස්පෙක්ෂන් කියන එක ඇවිල්ලා ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක වෙනවා.
ඉන්ඩස්ට්‍රියල් රෙවලූෂන් එක උනායින් පස්සේ අපි දන්නවා ඩිවිෂන් ඔෆ් ලේබර්, ස්පෙෂලයිසේෂන් ඔය වගේ කන්සෙප්ට්ස් ගොඩක් එන්න ගන්නවා. නේ ඩිවිෂන් ඔෆ් ලේබර් කියලා කිව්වහම මොකද්ද වෙන්නේ? එක භාණ්ඩයක් හදන්නේ එක පුද්ගලයෙක් නෙමෙයි. ඒ භාණ්ඩේ ස්ටෙප්ස් ගොඩකට බෙදලා ඒ එක ස්ටෙප් එකකට එක පුද්ගලයා ඉන්නවා. එතකොට එක භාණ්ඩයක් මොන වෙලාවකත් එක පුද්ගලයෙක් නෙමෙයි හැදෙන්නේ. ඒ භාණ්ඩේ හැදෙන්න මිනිස්සු 5 දෙනෙක් විතර සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න ඔය විදිහට large scale production වෙන්න ගන්නවා industrial revolution එකෙන් පස්සේ. එහෙම large scale production වෙන්න ගත්තාම මොකද වෙන්නේ? මේ inspection process එක ටිකක් complex වෙනවා. මොකද භාණ්ඩ ගොඩක් හැදෙනවා දැන්. division of labor, specialization වගේ දේවල් නිසා භාණ්ඩ ගොඩක් හැදෙනවා ඉස්සරට වඩා. එතකොට අපිට අර ඉස්සර කරා වගේ කස්ටමර් කෙනෙක්ව ටාගට් කරලා එයාට හදන්න අමාරුයි. දැන් අපි හදන්නේ කොහොමද? දැන් අපි හදන්නේ mass production. ඒ කියන්නේ ලොකු quantities වලින් අපි produce කරන්න ගන්නවා products. හරිද? එහෙම produce කරද්දී අපිට එක customer කෙනෙක්ගේ requirement එකක් හරියන්නේ මේ හැමෝගෙම in general customers ඒ කියන්නේ ඒ පළාතේ ඉන්න ඒ තමන්ගේ customer segment එකේ customers ඔක්කොලගෙම අවශ්‍යතාවයට තමයි in general එක product එකක් හදන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ අවස්ථාවකදී inspection කියන එක ඒක develop වෙන්න ගන්නවා sampling කියලා. ඒකවල sampling කියන්නේ දැන් මේ වගේ ලොකු products ගොඩක් හදන්න ගත්තාම අපිට හැම product එකම තනි තනියෙන් inspect කරන්න අමාරුයි. ඒකවල sampling කියන concept එක පොඩ එන්න ගත්තා. ඊට පස්සේ raw materials inspect කරන්න ගත්තා. end product එක විතර නෙමෙයි raw materials මූලද්‍රව්‍යත් අපි inspect කරන්න පටන් ගත්තා. ඊට පස්සේ quality inspection departments ඔන්න ඔය වගේව හැදෙන්න ගත්තා. ඔන්න ඔය විදිහට පොඩ මේ inspection කියන stage එකෙන් දැන් චුට්ට develop වෙලා එන්න පටන් ගත්තා. හරිද? ඊට පස්සේ මෙතන මේ කියලා තියෙන්නේ ඔය මම දැන් කිව්ව කතාව තමයි මෙතන මේ ලියලා තියෙන්නේ මම. හරිද? ඊට පස්සේ බලන්න මෙන්න මේක මේ quality triangle එක. quality triangle එක හැදිලා තිබ්බේ inspection stage එකේ product එකක් වටේ. يعني product එකේ quality එක මොන වගේද? time product එක customer ට යන්නේ කොච්චර කාලයක් ඇතුළතද? product එකේ වියදම product එකක් හදාන්න යන වියදම කොච්චරද? මෙන්න මේ aspects තුන revolve වුණේ නැත්නම් මේ aspects තුන අපි බැලුවේ product එකක් වටා කොහොමද මේ aspects තුන හැසිරෙන්නේ කියලායි. හරිද? ඒක සමහරවිට quality එක වැඩි කරද්දී අපිට cost එක අඩු කරන්න ඕන නම් quality එක අඩු කරන්න ඕන. ඔය වගේ මොහොම ප්‍රශ්න තියෙනවා. ඒ ඔක්කොම සිද්ධ වුණේ ඔක්කොම අපි හොයලා බැලුවේ product එකක් වටේ. හරිද? ඊට පස්සේ දැන් මොහොම develop වීගෙන ඇවිල්ලා inspection කියන stage එකෙන් ඇවිල්ලා එනවා quality control කියන stage එකට. දැන් quality control කියන stage එකේ ඉඳන් inspection stage එකේ ඉඳන් quality control කියන එකට පොඩි දුරක් තියෙනවා. මොකද අපි inspection stage එකේ බලමු භාණ්ඩෙන් භාණ්ඩෙට මොන වැරදි තියෙනවද, පළුදු වීම තියෙනවද, හරියට වැඩ කරන්නේ නැද්ද? ඔය වගේ භාණ්ඩෙන් භාණ්ඩ product එක තමයි focus එක උනේ inspection stage එකේ. quality control එකට එද්දී අපි තේරුම් ගන්නවා අපිට එන්න භාණ්ඩ හදන නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙන්න අපිට තේරෙන්න පටන් ගන්නවා. quality අපිට කියන්නේ එක භාණ්ඩෙන් භාණ්ඩේ මොනවද තියෙන defects ඒව මේවා හොයන්න අමාරුයි කියලා. product එකෙන් product එකට තියෙන defects හොයන්න අමාරුයි කියලා තේරුම් අරගෙන අපි පටන් ගන්නවා මුළු process එකම දිහා බලලා මුළු production process එක කියන්නේ production process එක දිහා බලලා අපි බලනවා මොන defects production process එකේ මොන defects වෙන්නේ කියලා. හරිද? ඒක අපි හොයන්න ගන්නවා. එතකොට quality control එකේදී වෙන්නේ inspection එකේදී වෙන්නේ product එකේ තියෙන defects බලුවා. quality control එකේදී වෙන්නේ process එකේ තියෙන defects බලන්න පටන් ගන්නවා. හරිද? ඒකෝ මෙතනත් කරන්නේ defects හොයාගෙන ඒ defects නොවන විදිහට එක steps use කරලා action plans හදලා ඒ විදිහට වැඩ කරන එකයි. හරිද? එතකොට මෙතනදී තියෙනවා quality manuals, product testing using statistical quality control. එතකොට මෙතන product testing කියලා කිව්වට මෙතන කරන්නේ අපි මේ process එකයි අපි test කරන්නේ මේ statistical quality control කියන එකෙන් statistics use කරලා අපි process එකේ මොන කොච්චර defects ප්‍රමාණයක් තියෙනවද? ඒක කාලයක් ඇතුළත මේ production process එක ඇතුලේ කොච්චර defects ප්‍රමාණයක් තියෙනවද කියලා හොයලා බලනවා. ඊට පස්සේ quality planning එන්න පටන් ගන්නවා චුට්ටක් in basic levels, not in a very
comprehensive way, but in a very basic level, based on the defects that we find in the process, we start putting plans to reduce those defects. හරිද? එතකොට defects process එකේ defects හොයාගෙන ඒ defects අඩු කරන්න මොන දේවල්ද අපි කරන්න ඕනේ කියලා පොඩ්ඩක් චුටි plans හදන්න පටන් ගන්නවා. හරිද? එතකොට මේ ඊරාකේ මේ quality control කියන ඊරාකේ තමයි statistical process control and acceptance sampling කියන techniques දෙක ආවේ. හරිද? අපි මෙන්න මේ acceptance sampling statistical process control මේ දෙක ගැන අපි ලොකුවට කතා කරනවා. වෙනම lesson එකක් තියෙනවා මේවා ගැන කතා කරන්න. එහෙනම් මම ලොකුවට කියන්නේ නැහැ, නිකන් කියන්නම්. SPC නැත්නම් statistical process control කියන්නේ statistics use කරගෙන ඔය normal distribution control charts ඔය වගේ දේවල් use කරගෙන අපි බලනවා process එකේ එක කාලයක් ඇතුළත process එකේ ගන්න samples වල defects කොච්චරක් තියෙනවද කියලා. ඒ විදිහට බලලා අපි chart එකක් අඳලා අපි ඒ defects අඩු වෙන විදිහට ඊට පස්සේ corrections කරලා ආයේ statistical ආයමත් ඒ control chart එක අඳලා බලනවා මේ ඒ corrections ටික කරයින් පස්සේ defects ටික අයින් කරලා corrections ටික කරයින් පස්සේ ඒක තමයි statistical process control කියන්නේ basically. පස්සේ acceptance sampling කියන්නේ අපි raw material stock එක company එකට බාර ගන්න කලින් අපේ මගේ ෆැක්ටරි එකට raw materials ටික බාර ගන්න කලින් මම ඒ raw materials වලින් sample එකක් අරන් ටෙස්ට් කරලා බලනවා මේ sample එක ඇතුලේ කොච්චර දුරට defects තියෙනවද කියලා. ඒකේ තියෙනවා accepted level of defects ප්‍රමාණයක් තියෙනවා. ඒ defects ප්‍රමාණයට වඩා වැඩියෙන් defects තියෙනවා නම් මම ඒ stock එක ඒ sample එක ඇතුලේ accepted ප්‍රමාණයට වඩා වැඩියෙන් defects තියෙනවා නම් මම මේ මුළු stock එකම reject කරලා දානවා. මට මේ stock එක එපා. මේකේ defects වැඩි කියලා මම මේක reject කරලා දානවා. ඒකට මේක එන්න පටන් ගත්තේ මොකද? 100% inspections කරන්න අමාරුයි. ලොකු raw materials ප්‍රමාණයක් ලොකු quantity එකක් තියෙද්දි ඒ හන්ද අපි 100% කරන්න නැතුව අපි ඒ මුළු stock එකේම sample එකක් අරගෙන ඒක test කරනවා. ඒක test කරලා බලනවා කොච්චර defects ප්‍රමාණයක් තියෙනවද කියලා. accepted level එකට වඩා අඩු defects ප්‍රමාණයක් නම් තියෙන්නේ අපි මේ මුළු stock එකම බාර ගන්නවා. accepted level එකට වඩා වැඩි ප්‍රමාණයකින් defects තියෙනවා නම් අපි මුළු stock එකම reject කරලා දානවා. එතකොට මේ කාලේ තවත් quality control departments හදන්න ගන්නවා. ඊට පස්සේ අලුත් job roles හදනවා quality control engineers කියලා. ඔන්න ඔය විදිහේ එක developments වෙන්න ගන්නවා quality control කියන එක පාදක කරගෙන. එතකොට මම කලින් කිව්වා මතකනේ quality triangle එකක් ගැන quality time cost කියන එක ඒක ගියේ product එකක් වටේ කියලා. දැන් මෙතනදී ඒ quality cost time කියන process එක ඒ aspects තුන ගැන අපි බලන්නේ process එකක් වටේ. inspection එකේදී බලන්නේ product එකක් වටේ මේකේ බලන්නේ process එක වටේ process එකේ quality එක මොන වගේද process එකේ cost එක මොන වගේද process එක සිද්ධ වෙන්න යන time එක කොච්චරද ඔන්න ඒ වගේ දේවල් බලන්න. හරිද? ඒ quality control stage එකේදී quality assurance වලදී මේකත් process quality වලට අදාළම වෙන එකක්. quality control process quality අදාළ නේ quality assurance process quality වලට අදාළ වෙන්නේ. වෙනස මොකක්ද? process quality control එකේ අපි බලන්නේ process එකේ තියෙන වැරදි හොයාගෙන ඒවා නිවැරදි කරන්න ක්‍රම හෙව්වා. quality assurance එකේ අපි කරන්නේ process එකේ වැරදි වෙන්න කලින් අපි ඒකට අවශ්‍ය විධිවිධාන යොදන එක. හරිද? එතකොට වැරදි වෙන්න කලින්ම අපි හරි ඩිසයින් කරද්දිම අපි හරියට ඩිසයින් කරනවා. process එක කියන්නේ product එක ඩිසයින් කරද්දිම හරියට ඩිසයින් කරනවා. process එක ඩිසයින් කරද්දි පුළුවන් තරම් වැරදි අඩු වෙන විදිහට පුළුවන් තරම් අර down times maintenance ඔය වගේ දේවල් අඩු වෙන විදිහට process එක ඩිසයින් කරන්න බලනවා. හරිද? එතකොට මේකත් හැබැයි වෙන්නේ මොකක් ඇතුළේද? මේකත් වෙන්නේ production process එක ඇතුළේ විතරයි. හරිද? එතනින් එහාට ගිය assurance එකක් නැහැ. production process එක ඇතුළේ විතරයි මේකත් වෙන්නේ. හරිද? එතකොට මෙතනදී ඒක තමයි explain වෙලා තියෙන්නේ. emphasis on quality planning. දැන් අපි කලින් කිව්වා basic quality planning තියෙනවා. හැබැයි එතනදී වෙන්නේ වැරදි ටික අඳුරගෙන ඒවා නිවැරදි කරන්න plans දානවා. මෙතනදී වැරදි අඳුර ගන්න කලින් ඒ වැරදි නොවන විදිහට අපි planning පටන් ගන්නවා. quality planning, improving design of products and processes, improving control over the process, involving and motivating people. මිනිස්සුන්ව අපි motivate කරනවා හරියට වැඩේ කරන්න. වැරදි
ප්‍රමාණය වෙන්න පුළුවන් වැඩි ප්‍රමාණය අඩු කරගෙන හරියට වැඩි කරන්න මිනිස්සුන්ව මොටිවේට් කරනවා. ඒක දැන් බලන්න එන්න මෙතන දැන් හියුමන් ඇස්පෙක්ට් එකක් පොඩ්ඩක් එන්න වැඩි වෙනවා කියලා ඔයාලට තේරෙනවද මේ ප්‍රොසෙස් එක ගලාගෙන එද්දි ෆස්ට් එකේ ඉන්ස්පෙක්ෂන් එකේ බැලුවා ප්‍රොඩක්ට් එක විතරයි ක්වොලිටි කන්ට්‍රෝල් එකේ බැලුවා ප්‍රොසෙස් එක ගැන විතරයි දැන් ප්‍රොසෙස් එකේ ඉන්වෝල්ව් වෙලා ඉන්න මිනිස්සු ගැනත් අපි හොයලා බලනවා මොකද මිනිස්සු මොටිවේට් වෙලා ඉන්න ඕනේ ප්‍රොසෙස් එකේ වැරදි අවම කරගන්න මිනිස්සු මොටිවේට් වෙලා ඉන්න ඕනේ හරියට වැඩේ කරන්න වැරදි ටික අවම කරගන්න ඕනේ එතකොට දැන් දැන් ඉස්සරහට ගියේ අපිත් කතා කරනවා හියුමන් ඇස්පෙක්ට් එක ගැන එම්ෆසිස් එක එන්න වැඩි වෙනවා මේ ගලාගෙන යන මේ ෆ්ලෝ එක ඇතුලේ. හරිද? ඊට පස්සේ rather than detecting defects, preventing defects became the center. ඒකට අපි ප්‍රශ්න හොයාගන්න එක නෙමෙයි කරන්නේ ප්‍රශ්න වළක්ව ගන්න එක තමයි assurance කියන ස්ටේජ් එකේදී ඒ අයිඩියා එක ඒ concept එක එන්න පටන් ගන්නවා. හරි ඒකට preventive analysis such as failure mode and effects analysis මේ වගේ එක tools use කරන අපි මේකේ අපි කරන්නේ ෆ්ලෝ chart එකක් වගේ ඉඳලා අපි බලනවා එක එක වැරදි failures වෙන්න පුළුවන් modes මොනවද කියලා. ඒ වගේ ඒවා හොයලා බලනවා. හරිද? ඊපස්සේ quality assurance is more concerned with processes that produce the final product and making sure quality is part of each phase. එතකොට production process එකේ හැම phase එකේම quality කියන aspect එක තියෙනවා කියන එක අපි ensure කරන්න ඕනේ. Maturing process towards the minimum defects taking both human and technological factors into account. එතකොට මේකේ emphasis එක වෙනවාද prevention, proactive approach using මෙතනදී statistical process control කියන එක use කරනවා. අදට quality control කියන stage එකේ නෙමෙයි වුණාට අපි ඉන්නේ statistical process control කියන එක අපි use කරනවා. හැබැයි in a proactive way. අදටත් ඒක හිමම තමයි. ඊට advanced quality planning අපි කලින් කිව්වා basic quality planning මේකේ advanced quality planning. හරිද? ඔය විදිහට තමයි quality assurance stage එකේ ඉන්නේ. ඊට පස්සේ assurance stage එකෙන් පස්සේ අපි ඔන්න චුට්ටක් දැන් අපේ business එකෙන් පිට කට්ටිය ගැන බලන්න පටන් ගන්නවා චුට්ටක්. production process එක අපේ ඇතුළේ යන production process එක විතරක් නෙමෙයි අපි අපේ suppliers ලගේ production process එක ගැන පොඩ්ඩක් concern වෙන්න ගන්නවා. හරිද? එතකොට quality management එකේ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ partner අපිට ලබා දෙන raw materials partner කියන්නේ supplier වෙන්න පුළුවන්. customer කෙනෙක් වෙන්නත් පුළුවන්. supplier අපිට ලබා දෙන raw materials හරි quality එකේ තියෙන්නේ කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ? අපි කොහොමද ඒක ensure කරගන්නේ? අපිට හම්බෙන දැන් අපි අර sampling කරලා ගන්නවා ඒක ඇත්ත හැබැයි sampling කරලා ගත්තට අපිට තියෙන ඔක්කොම ප්‍රශ්න ටික අඳුර ගන්න බැහැනේ. අපි කොහොමද විශ්වාසයක් අපේ හිතේ ඇති කරගන්නේ අපේ suppliers ලා අපිට දෙන products හරි තත්ත්වය හරි quality එකට තියෙනවා කියලා. එතකොට අන්න එතනදී එන්න පටන් ගන්නවා මේ quality awards, quality certifications. එතකොට අපේ supplier ඒ quality certification එකක් අරන් තියෙනවා නම් අපි දන්නවා ඒ products හොඳ quality එකට තියෙන product. ඒ raw materials හොඳ quality එකට තියෙන raw materials කියලා. ඒක තමයි මෙතනදී කියන්නේ. quality management එකේ එතකොට අපි මේක system quality පැත්තට බරයි. මොකද අපි අපේ production process එකෙන් එළියට ගිහිල්ලා අපේ supplier ගේ production process එක දිහා චුට්ටක් ඒක ගැනත් අපි concern වෙන්න පටන් ගන්නවා. ඒකයි මෙතනදී කියන්නේ. documentation and activities of mutual trust. මේ mutual trust එක හැදෙන්නේ කොහොමද? අපේ අපේ suppliers ලා අර certification එක අරගෙන එයාලා කියනවා ඔයාලට අපේ products trust කරන්න පුළුවන් අපේ products හොඳ quality එකට තියෙනවා කියලා එක අපිට prove කරන්න පුළුවන් මේ certification එකෙන් කියලා. හරිද? Mutual trust between partners became important as complexity of business and entities increased. එතකොට මේ production කියන එකේ quantity එක එන්න වැඩි වෙන්න අපි අපේ ඇතුළේ production process එක විතර නෙමෙයි එළියේ අපේ suppliers ගේ production process එක ගැන concern වෙන්න ගන්නවා. ඒකයි කියන්නේ this resulted in issuing a series of quality standards that defines basic requirements for quality management. Quality standards කියන එක එන්න ගන්නේ මෙතනදී. This resulted in the certification process allowing suppliers and industrial customers to trust on the quality-oriented performance of business partners. එතකොට මගේ supplier ගේ quality එක ගැන මට trust එකක් ඇති කරගන්න පුළුවන් මේ certifications ඒවා ලබා ගන්න තියෙනවා නම් මගේ supplier. In this era, no new tools were introduced, but the standardization process of quality management was introduced. එතකොට මෙන්න මේ era එකේ අර කලින් වගේ tools ආවේ නැහැ. කලින් assurance එකේ අපි කතා කරා failure mode and effect
ඇනලිසිස් වගේ ඒවා එන්න පටන් ගත්තා. ඊට කලින් කතා කරා ස්ටැටිස්ටිකල් ප්‍රොසෙස් කන්ට්‍රෝල් වගේ දේවල් ආවා. ඊට කලින් කිව්වා රෝ මටීරියල් ඉන්ස්පෙක්ෂන් ඔය වගේ දේවල් සාම්ප්ලින් එකම එන්න පටන් ගත්තා කියලා. මෙතනදී ඒ වගේ ටූල්ස් මුකුත් නැහැ. හැබැයි ක්වොලිටි මැනේජ්මන්ට් ප්‍රොසෙස් එක ස්ටෑන්ඩඩයිස් වෙන්න ගත්තා. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ්ස් කියන එක ඉන්ට්‍රොඩියුස් වෙන්න ගත්තා මේ ඉලක්කයේදී. ඊට පස්සේ අපි යනවා total quality management එකත් සිස්ටම් එකේ තියෙන්නේ. එතකොට හැබැයි සිස්ටම් එක කියන්නේ දැන් කලින් එකේ කිව්වේ production process එක අපේ suppliers වගේ production process එකට extend වුණා. අපේ production process එකෙන් එළියට ගිහලා suppliers ලගේ production process එකට extend වුණා. මෙතනදී අපි අපේ production process එක ඇතුලේ විතරක් නෙමෙයි අපි කල්පනා කරන්නේ අපේ production process එකෙන් එළියේ තියෙන ඉතුරු business functions ගැනත් අපි worry වෙන්න ගත්තා. Human resources, administration, IT, marketing, sales ඔය හැම ෆන්ක්ෂන් එකම බිස්නස් ෆන්ක්ෂන් එකක්ම කොහොමද ක්වොලිටි කියන දේ ඉන්කෝපරේට් කරගෙන සිද්ධ වෙන්නේ කියන එක බලන්න පටන් ගත්තා අපේ බිස්නසස් වලින්. හරිද? එතකොට ඒක අපේ බිස්නස් එක ඇතුළේ විතරක් නෙමෙයි. අපි අපේ සප්ලයර්ස් වල කස්ටමර්ස් වගේ බිස්නස් වල ඒ විදිහට ඒ ෆන්ක්ෂන්ස් හැමදේම ක්වොලිටි කියන ඇස්පෙක්ට් එක ඉන්ක්ලූඩ් කරගෙනද වෙන්නේ කියන එක බලන්න පටන් ගත්තා. හරිද? for managing quality company while giving considerations to human and social. So දැන් මේ බලන්න මේ steps තුනේ assurance, quality management, total quality management කියන වගේ පොඩ්ඩක් human aspect එක එන්න වැඩි වෙන්න ගත්තා. හරිද? මොකද දැන් assurance එකේ අපි කිව්වා human resource එක motivate කරනවා හොඳට වැරදි අඩුවෙන් produce කරන්න. ඊට පස්සේ quality management එකේ අපි කිව්වා trust කියලා දෙයක් ගැන. අපි අපේ suppliers එක trust එකක් build කරන්න පටන් ගත්තා. ඒකත් human aspect එකක්. දැන් මෙතනදී human and social aspects, එතකොට human resources ඔය හැම දේවල් ගැන අපි consider කරන්න පටන් ගත්තා. හරිද? Excellence models such as EFQM, balance scorecard has been developed. හැබැයි මේ දැන් EFQM balance scorecard කියනවා තාම standardized කියලා අරගෙන නැහැ. ඒවා ගොඩක් දැනට පාවිච්චි වෙන best practices in management විදිහට. or good practices in management කියන විදිහට තමයි තාම එකේ තියෙන්නේ. එතනින් එහාට තාම develop වෙලා නැහැ. So goal of TQM is to do the right things right the first time every time. එතකොට මෙතනදී අපි බලන්නේ zero defects කියන concept එක ගැන. හරි, ඒ කියන්නේ අපි මොකක් හරි වැඩක් කරන්නේ ඒක හරියට කරන්න ඕනේ පළවෙනි පාරෙන්ම. එතකොට ඒ විදිහට හැම පාරම හැම produce මොකක් හරි product එක produce කරන හැම පාරම හරියට කරන්න ඕනේ. ඒ කියන්නේ වැරදි ප්‍රමාණය බිඳුවට ගහින්න ඕනේ කියන එකයි කියන්නේ. ඒකට ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ දැන් මේ ඉතුරු හැමදේම අනිත් හැම බිස්නස් ෆන්ක්ෂන් එකක්ම මේ විදිහට පළවෙනි පාරෙන්ම හරියට කරන්න ඕනේ කියන එකයි කියන්නේ. වැරදි කරන්නේ නැහැ කියන එක. ඒකට මේ TQM කියන එකට principles දෙක තුනක් තියෙනවා. ඒ තමයි customer satisfaction is the priority. දැන් අපි මේදී මම කියන්නේ human aspect එක එන්න වැඩි වෙනවා කියලා. ඒක TQM කිව්වම අපි බලන්නේ හැමෝම අපේ customer satisfy කරන්න. මොකද ඒක තමයි priority එක TQM වල. leadership. ඒක leadership එකේ ඉඳන්ම මේ TQM කියන mindset එක leadership එකේ ඉඳන්ම හැදීගෙන එන්න ඕනේ. leadership එකෙන් support එක නැත්නම් TQM කරන්න. එතනින් එහාට අනිත් එක process එකකට TQM include කරන්න අමාරුයි. Quality is a strategic issue. දැන් අපි කලින් කතා කරා quality කියන්නේ production related issue එකක් විතරක් විදිහට තමයි ඉස්සර තිබ්බේ. දැන් quality කියන්නේ strategic issue වගේ. ඒක competition වලට බලපාන issue එකක් වෙන්න පටන් ගත්තා. Quality is the responsibility of all employees at all levels. හැම employee කෙනෙක් හැම level එකකම ඉන්න හැම employee කෙනෙක්ගේම responsibility එකක් දැන් මේ quality කියන එක. All functions of an organization should focus on continuous improvement. අපි ඉන්න තැන අපේ තියෙන level එක maintain කරගෙන ඉන්නවත් ඒ මේ level එකෙන් පහළට බහින්නවත් නෙමෙයි ඕනේ. අපි එන්න වැඩි වෙන්නයි ඕනේ. මෙතන වැඩි වෙනවා කියන එක කියන්නේ big leaps of improvement නෙමෙයි. Small leaps, small steps of baby steps of improvement. චුට්ට හරි continuously improve වෙද්දී ලොකුවට improve වෙන්නේ නැහැ. චුට්ට improve වෙන්නේ. පොඩ step by step improve වෙවි යන්න ඕනේ. Quality problems solved by cooperation of employees and management. ඒකට හැමෝම participatory culture එකක් මේ TQM කියද්දී එන්න පටන් ගන්නවා. ඒකට employees management ඔය ඔක්කොම එකතු වෙනවා quality related problems වලදී. SQCs, statistical quality control, statistical process control කියන දෙකම එකක්. හරිද? Statistical quality control methods used for problem solving and continuous improvement. දැන් අපි කලින් කිව්ව එක control activity එකක් විදිහට විතරයි use කරේ. දැන් මෙතනදී අපි මේ SQC කියන එක
problem solving and continuous improvement වලට use කරන tool එකක් විදිහට use කරන්න පටන් ගන්නවා. ඊපස්සේ training and education should be given regarding this continuous improvement and total quality. හරිද? ඔන්න ඔය ටික තමා තියෙන්නේ මේ evolution කියන part එකේ. මේ evolution කියන එක දැන් මේ steps ටික තමයි define වෙන්නේ. ඒකවල බලන්න inspection එකේ අපි කිව්වා product එක තමයි focus එක. quality and quality assurance, quality control and assurance වලදී කිව්වා process එක තමයි focus එක. management and TQM වලදී අපි කිව්වා system එක. ඒ කියන්නේ මුළු business process එකම තමයි quality focus එක වෙන්නේ කියලා. ඒකට මේ විදිහට තමයි quality කියන එක evolve වුනේ. හරිද? ඊළඟට අපි කතා කරන්න යන්නේ culture කියන එක. TQM and culture කියන එක ගැන. ඔයාලා TQM කියන්නේ මම හිතනවා ඔයාලට idea එකක් තියෙනවද? TQM කියන්නේ company wide quality management කියන එක. හරිද? මේ idea එක ඔළුවේ තියාගන්න basic idea එක. TQM and culture. හරි අපි කතා කරේ අපි මෙතන හිතේ TQM culture කියන එක ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. අපි යන note එකට. එතකොට දැන් මෙතනදී basically කියන්නේ TQM principles මේ දැන් අපි කතා කරපු principles ටික implement වෙන්න නම් organization එකක මොන වගේ culture එකක්ද තියෙන්න ඕනේ business එක. සාමාන්‍ය ඔය තියෙන top down culture එකක් tall organizational structure එකක් තියෙන culture එකක් අර ගොඩක් authoritarian culture එකට මේ TQM කියන එක suit වෙයිද කියන එකයි කතා කරන්න යන්නේ. ඒක මෙතනදී මම in summary තමයි points ටික මේවා කරලා තියෙන්නේ. ඒක ඔයාලට දැන් මම පුළුවන් තරම් දුරට explain විදිහට කියන්නම්. එතකොට ඔයාලා explain කරලා තමයි එක අර පොඩ්ඩක් ඔයාලගේ common sense ඒවත් දාලා ලියන්න ඕනේ exam එකේ. හරිද? දැන් මේ තියෙන පළවෙනි point එක තියෙන්නේ culture කියන්නේ මොකක්ද කියලා ගැන මේ define වෙලා තියෙන්නේ. a pattern of shared basic අපි දන්නවනේ culture කියන්නේ අපි OB වලටත් කතා කරා. ඊට කලින් ඉඳන් අපි culture කියන්නේ මොකක්ද කියලා කතා කරලා තියෙනවා. මම නිකන් කියවන්නම් මේ definition එක. A pattern of shared basic assumptions that the group learned as it solved its problems of external adaptation and internal integration that has worked well enough to be considered valid and therefore to be taught to new members as the correct way to perceive, think and feel in relation to those problems. ඒ කියන්නේ externally hari internally hari එන ප්‍රශ්න වලට අපි group එකක් විදිහට මුහුණ දුන්නේ කොහොමද මේ organisation එක. එතකොට ඒ මුහුණ දීපු විදිහ successful නම් ඒක තමයි අපි අපේ කායයත් එක්ක අපි ඉගෙන ගන්න දේවල් ඇද්දෙවි pass down වෙන්නේ from generation to generation. ඒක තමයි මෙතන basic idea එක. පස්සේ කියනවා according to Deming, TQM is a philosophy that requires a radical cultural change from traditional management to continuous improvement style. ඔයාලා බලන්න normal traditional organization එකට TQM එක වඩා අමාරු වෙන්න පුළුවන්. මොකද documentation ගොඩක් තියෙනවා, authority බෙදලා යන විදිය ගොඩක් ඒක rigid විදිහට සිද්ධ වෙනවා, procedures ගොඩක් තියෙනවා. ඔන්න ඔය වගේ එකකට මේ continuous improvement environment එක පොඩක් suit වෙන්නේ නැහැ. මොකද මිනිස්සු හැම වෙලෙම යටත් වෙලා ඉන්නේ මේ procedures follow කරන්න, මේ protocols follow කරන්න ඒ විදිහට. එහෙම තියෙන company එකට පොඩක් continuous improvement development කියන දේවල් කරන්න අමාරුයි. ඒගොල්ලෝ එතකොට ඒ වගේ දෙයක් තමන්ගේ idea එකක් implement කරලා බලන්න වැරදෙන්න හරි implement කරලා බලන්න අමාරුයි ඒ වගේ company එක employee කෙනෙක්ට. මොකද එයාලා approvals ගොඩක් ගන්න ඕනේ, documentation කරන්න ඕනේ. එතකොට වැරදුනොත් එයාලා ගැටින් වෙච්ච වැඩ වැරදි මොකක් හරි එයාලා කරපු වැඩ වැරදුනොත් ඒකට penalize කරන්නත් පුළුවන් මේ traditional management setting එකකදී. penalize කරනවා කියන්නේ ඒවට දඬුවම් ලැබෙන්නත් පුළුවන් මොන හරි එයාලා කරපු වැඩක් වැරදුනොත්. හැබැයි continuous improvement කියන structure එකක් නම් මේ style එකක් නම් යන්නේ business එකේ employees ලාට ඉඩකඩ ලැබලා දෙන්න ඕනේ. එයාලට ඉගෙන ගන්න. එයාලා වැරදි කරලා ඉගෙන ගන්න එයාලට ඒ ඉඩකඩ හදලා දෙන්න ඕනේ business එකක් ඇතුලේ. හරිද? ඊළඟ point එක many companies have realized the importance of
diagnosing the organizational culture prior to TQM implementation so that they could reveal typical content components of the organizational structure supporting or constraining the change. එතනදී කියන්නේ TQM සාමාන්‍යයෙන් business එකකට implement කරන්න කලින් ඒ business එකේ තියෙන culture එක ගැන ඒ business එකේ members ලා identify කරන්න වෙනවා. මොන වගේ culture එකක්ද අපේ business එකේ තියෙන්නේ? ට්‍රැඩිෂනල් එකක්ද නැත්නම් ලර්නින් කල්චර් එකක්ද අලුත් දේවල් ඉගෙන ගන්න කැමති කල්චර් එකක්ද ෆ්ලෙක්සිබල් කල්චර් එකක්ද කියලා හොයාගෙන තියෙනනේ කල්චර් එකේ එක එක ඇස්පෙක්ට්ස් මොනවද අපේ බිස්නස් එකේ කල්චර් එකේ එක ඇස්පෙක්ට්ස් මොනවද එතකොට ඒ ඇස්පෙක්ට්ස් වලින් යාලා හොයාගන්න ඕනේ මොන වගේ ඇස්පෙක්ට්ස් ද TQM වලට සපෝට් කරන්නේ අපේ කල්චර් එකේ තියෙන මොන ඇස්පෙක්ට්ස් ද TQM කියන එකට constraining risk TQM කියන එක වෙනවට කැමති නැත් ඒ කියන්නේ TQM කියන කල්චර් TQM එකකින් අවශ්‍ය වෙන කල්චර් එකට against යන aspects මොනවද කියලා. ඒක සමහරවිට මොනවා හරි අපි shape එකේ දැන් flexible structure එකක් තියෙන පුළුවන් අපිට. හැබැයි අපේ documentation වැඩි වෙන්න පුළුවන්. ඒකට ඒ වගේ වෙලාවට ඊට පස්සේ අපේ සමහරට අපේ දැන් අලුතෙන් new young employees set එකක් ඇවිල්ලා පොඩ්ඩක් අලුත් විදිහට හිතන්න පටන් ගන්න කල්චර් එකක් හැදීගෙන එනවා වෙන්න පුළුවන්. හැබැයි අපේ බිස්නස් එකේ කල්චර් එකේ ඉන්න පුළුවන් අර වයසට ගිය employees වයසක employees ගොඩක් senior employees who will restrain who will constrain the development of the organization in the sense they don't want to change. එයාලා change වෙන්න එයාලා කැමති නැති හන්ද මේ TQM කියන කල්චර් එක වැළඳ ගන්න එයාලා කැමති නැති වෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් මෙතන comparison එකක් දීලා තියෙනවා traditional approach එකයි TQM culture එකයි වෙනස්කම්. Traditional approach එකේ lack of communication. හරිද? ඒ කියන්නේ communication සිද්ධ වෙන්නේ අර through the organizational structure. එතකොට ලොකු CEO ඇවිල්ලා junior employee කෙනෙක් එක්ක කතා කරන්න නැති වෙන්න පුළුවන්. සමහර TQM cultures වල හැබැයි ඒ විදිහට නෙමෙයි පොඩ්ඩක් ඊට වඩා open communication එකක් සිද්ධ වෙන්න පුළුවන්. ඕනම يعني පහළ level එකේ employee කෙනෙක් නම් senior office කෙනෙක්ට ගිහලා කතා කරන්න පුළුවන් බයක් නැතුව එයාලගේ ප්‍රශ්න ගැන කියලා ඒ වගේ දේවල් open communication එකක් සිද්ධ වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ traditional approach එකේ control of staff. because staff එක ගොඩක් rules and regulations, procedures, protocols ඕවා ගොඩක් දාලා rigidly control කරනවා staff එක. හැබැයි TQM culture එක අපි empower කරනවා. වෙනස මොකද්ද? control කරද්දී මේ මිනිස්සු වැරදි දෙයක් සිද්ධ වුණත් මේ මිනිස්සුන්ගේ අතින් එයාලා වැරදි දෙයක් සිද්ධ වෙනවට කැමති නැහැ. ඒ කියන්නේ එයාලගේ අතින් mistakes වෙනවට එයාලා කැමති නැහැ. ඒ හන්ද එයාලා ඒ කියන්නේ mistakes වුණොත් එයාලා දන්නවා එයාලට punishment එකක් යනවා කියලා. ඒ හන්ද එයාලා තමන්ට දීලා තියෙන protocols procedures ඇතුළෙම වැඩ කරන්න එයාලා බලන්නේ මොකද එයාලගේ අතින් mistake එකක් වුණොත් මොකක් හරි දෙයක් වැරදුනොත් එයාලට punishments එන හන්ද. හැබැයි empower කරන culture එක එයාලට learn අලුතෙන් දෙයක් ඉගෙන ගන්න අලුතෙන් දේවල් try කරන්න වැරදුනත් ඒවට penalize නොකර punishments නොදී ඒ කියන්නේ punishment දෙන්නේ නැතුව කියන්නේ අර නිකන් ගණන් ගන්න තියෙනවා කියන එකක් නෙමෙයි. යාලට lesson එකේ ඒකෙන් අවශ්‍ය lesson එක ඉගෙන ගන්න පුළුවන් විදිහට environment එක හදලා දීලා ඒ employees ට grow වෙන්න environment එකක් හදලා දෙන්න වෙනවා මේ empowerment කියලා කියන්නේ. ඊට පස්සේ එක inspection and firefighting approach. ඒ කියන්නේ දැන් අපි කතා කරන්නේ inspection කියන්නේ මොකද්ද කියලා defects උනයින් පස්සේ අපි අඳුරගන්නේ ඉන්ස්පෙක්ෂන් එකේදී. ඒකම ෆයර් ෆයිටින් කියන්නේ ඒත් ඒ වගේම තමයි මොකක් හරි ගින්නක් ඇති වුණාම ඒක නිවන්නයි අපි බලන්නේ. ගින්න ඇති නොවී ඉන්න විදිහට වැඩ කරන්නේ නැහැ. ඒක ගින්නක් කියන්නේ ඩිෆෙක්ට්ස් එක ඕගනයිසේෂන් එකට තියෙන ප්‍රශ්න ක්වලිටි විතර නෙමෙයි අනිත් ඕනම ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ. හරිද? එතකොට ෆයර් ෆයිටින් අප්‍රෝච් කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් උනයින් පස්සේ ඒ ප්‍රශ්නේ ඕවර්කම් කරන විදිහයි මේ කල්චර් එකේදී කතා වෙන්නේ. රියක්ටිව් කල්චර් එක. ප්‍රශ්නයක් වුණාම ඒක කොහොමද රියැක්ට් කරන්නේ කියන එකයි මේ ට්‍රැඩිෂනල් කල්චර්ස් වල බලන්නේ. TQM කල්චර් එක බලන්නේ ප්‍රිවෙන්ෂන්. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න කලින් ඒක ප්‍රිවෙන්ට් කරන්නේ කොහොමද කියලා ඒක ප්‍රොඇක්ටිව් අප්‍රෝච් එක. ඊට පස්සේ ඉන්ටර්නල් ෆෝකස්. ඉන්ටර්නල් ෆෝකස් කියලා කියන්නේ ට්‍රැඩිෂනල් අප්‍රෝච් එකේදී ඒගොල්ලෝ low preference towards change. internally focus වෙලා කියන්නේ එයාලා internally දැනට සිද්ධ වෙන වැඩ කොටස එයාලා ඒ විදිහටම කන්ටිනියු කරන්නයි කැමති. එයාලා එක්ස්ටර්නල් වෙන චේන්ජස් දිහා බලලා තමන්ගේ බිස්නස් එකට ඇඩැප්ට් වෙන විදිහට චේන්ජ් කරගන්න එයාලා කැමති නැහැ. එයාලා ඉන්න විදිහට ඉන්නමයි කැමති. එතකොට TQM කල්චර් එක හැබැයි තියෙන එක්ස්ටර්නල් ෆෝකස්
කියලා external focus on customer ඒක customer ගේ requirements අනුව change වෙන business environment එක අනුව change වෙන ඒ culture එක ready ඒ business organization එක ready ඊපස්සේ stability seeking traditional organization එකක් stability stable විදිහට ඉන්නමයි බලන්නේ risk ලොකුවට ගන්න නැහැ තමන්ගේ තියෙන profits ඒවා මේවා stable විදිහට ඒ විදිහටම continue කරගෙන යන්නයි යාලා බලන්නේ TQM වල බලන්නේ continuous improvement කියන්නේ මතක තියාගන්න TQM අපි ඉම්ප්ලිමන්ට් කරන්න ඕගනයිසේෂන් එකට රැඩිකල් චේන්ජ් එකක් ඕනේ කල්චර් එකට. හැබැයි එතනින් පස්සේ නවතින්නේ නැහැ එතනදිත් අපි එතන එක තැන ඉන්නේ නැහැ. ටීකම් කල්චර් ඉම්ප්ලිමන්ට් කරා කියලා අපි එතනින් එහාට නවතින්නේ නැහැ. එතනින් එහාට අපි ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. හැබැයි ඒ ඉම්ප්‍රූව්මන්ට්ස් චූටි ඉම්ප්‍රූව්මන්ට්ස් කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ලොකු ඉම්ප්‍රූව්මන්ට්ස් කරන්න යන්නේ නැහැ එකපාර. පොඩ ස්ටෙප් බයි ස්ටෙප් ඉම්ප්‍රූව් වෙගෙන යනවා. කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් කියන්නේ ඒකයි. ඊට පස්සේ ට්‍රැඩිෂනල් අප්‍රෝච් එකේ තියෙන්නේ ඇඩ්වර්සරියල් රිලේෂන්ස් ඒ කියන්නේ එයාලා නිකන් අර ඇඩ්වයිස් දෙන්න කන්ට්‍රෝල් කරන්න ඒ විදිහේ රිලේෂන්ෂිප් එකක් තමයි තියාගෙන යන්නේ එම්ප්ලොයිස් කන්ට්‍රෝල් වෙන විදිහේ වැරදි වලට පනිෂ්මන්ට්ස් දෙන විදිහේ මේකක් තමයි තියාගෙන යන්නේ රිලේෂන්ෂිප් එක තමයි තියාගෙන යන්නේ TQM කල්චරේ කෝපරේටිව් රිලේෂන්ස් කියන්නේ එම්ප්ලොයිගේ ප්‍රශ්නයක් වුණොත් ඒක විසඳන්න සීනියර් ඔෆිසර් කෙනෙක් වුණත් ඇවිල්ලා එයාට උදව් කරලා කතා කරලා එයාගේ ප්‍රශ්න ගැන කතා කරලා එයාට එකකින් එළියට එන්න පුළුවන් කොහොමද ඒ කියන්නේ හිතන ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේම හරි මොකක් හරි දැන් මොකක් හරි අලුතෙන් ප්‍රොඩක්ට් එකක් මම ඩිසයින් කරන්න ගිහලා එයා වැරදෙනවා. එතකොට ඒ වගේ වෙලාවකදී අනිත් අයත් එකතු වෙලා කෝපරේටිව් විදිහට මේ ප්‍රශ්නෙන් එළියට එන්න විදිහ එයාලා ඩිස්කස් කරනවා. ඒ වගේ දෙයක් තමයි කෝපරේටිව් රිලේෂන්ස් කියලා කියන්නේ. allocating blame traditional approach එකේ අපි හොයලා බලනවා කාටද මේ දැන් වෙච්ච මොකක් හරි වැරද්දක් වුණා නම් ඩිෆෙක්ට් එකක් වුණා නම් ඒකේ බ්ලේම් එක කාටද දෙන්න ඕනේ කියලා බලනවා. කියන්නේ මේකට දැන් අපි කාටද කියලා බලින්න ඕනේ කියන එක හොයලා බලනවා ට්‍රැඩිෂනල් එකේදී. හැබැයි TQM එකේදී solving problems at their roots. එහෙනම් ප්‍රොබ්ලම් එකක් එන්න කලින්ම අපි කෝපරේටිව් විදිහට එම්ප්ලොයිස්ත් එක්ක කතා කරලා ප්‍රශ්න විසඳ ගන්නයි බලන්නේ කලින්ම. එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්න කලින් ඒව විසඳ ගන්නයි බලන්නේ. හරිද? ඔන්න ඕක තමයි TQM කල්චර් එකයි ට්‍රැඩිෂනල් කල්චර් එකයි වෙනස. මම හිතනවා ඒක තේරුණා කියලා. ඕක ඉතින් එක්ස්ප්ලেইন කරද්දී අර පොඩ්ඩක් තමන්ගේ වචන දාලා එක්සැම්පල්ස් ටිකක් අරගෙන පෙන්වන්න තමයි තියෙන්නේ එක්සෑම් එකේදී. තියරි පාර්ට් එක ලොකු දෙයක් නෑ අතන තේරුම් ගන්න. ඊපස්සේ අපි කතා කරනවා මෙන්න මේ ටොපික්ස් ටික. elements of quality systems and quality policies කියන්නේ ඒ දෙක අපි ලියමු මෙතන. Elements of quality systems and quality policies. ඒ කියන්නේ quality systems අපි දැන් quality system එකක් implement කරනවා නම් ඒ වගේ මොන වගේ elements තියෙන්න ඕනේ සහ business එක තියෙන්න ඕනේ මොන වගේ quality related policies. ඔන්න ඔය වගේ දේවල් දැන් තමයි අපි මෙතනදී මේ කතා කරන්න යන්නේ. Elements of quality system නිකම් points ටිකක් තියෙන්නේ. Policy planning, organization and administration. ඒකට quality system, quality related planning තියෙන්න ඕනේ, policies තියෙන්න ඕනේ, administration එකක් තියෙන්න ඕනේ. Product design, assurance and specification development. අපි මෙච්චරලා කතා කරන්නේ quality කිව්වහම assurance, design assurance එකක් තියෙන්න ඕනේ. Specifications තියෙන්න ඕනේ. අපි production process එකක් කරන්න කලින් මේ production process එකේ හැදෙන product එක ගැන ඒක specify වෙලා තියෙනවා මෙන්න මේ විදිහට අපි product එක හදන්න කියලා. ඒ වගේ specification developments තියෙන්න ඕනේ. Control purchase material and component parts. ඒ කියන්නේ අර purchasing procurement process එක control වෙලා තියෙන්න ඕනේ. control වෙලා කියලා කියන්නේ අපි suppliers මොන වගේ standards comply වෙන්නේ අපේ culture එකත් එක්ක යාලා suit වෙනද ඔන්න ඔය වගේ දේවල් අපි හොයලා බලන්න ඕනේ. Production quality control and assurance obvious quality ගැන කතා කරද්දී මේවා අනිවාර්යෙන් තියෙනවා. Customer contact customer contact එක කියන්නේ ඒක customers ලගේ requirements නේ අපි දැන් කියවනේ TQM වල principle එකක් කියලා customer satisfaction is priority කියලා. ඒක customer එක අපි contact තියාගන්න ඕනේ customer satisfy වෙන්නේ මොන විදිහටද කියලා දැනගන්න නම් යාගේ requirements ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. Corrective and preventive actions. එතකොට අපි දැන් මතක තියාගන්න දැන් preventive අපි කිව්වට prevention is better කියලා සමහර තැන්වලදී අපිට corrective actions use කරන්නත් නැහැ. ඒ corrective actions use කරන තැන්වල ඒවා use කරලා ඒක ඉස්සරහට
ආයේ වැරද්ද වෙන නොදී corrective actions පුළුවන් තරම් minimize කරගන්න ඕනේ. preventive actions use කරලා ඒ costs අඩු කරන්න ඕනේ. employee selection, training and motivation. උට employees ලා select කරාදී, train කරාදී, motivate කරාදී මේ quality සම්බන්ධයෙන් continuous improvement, total quality management and quality is responsibility of all. ඔය වගේ දේවල් ඔළුවට යන විදිහට තමයි මේක සිද්ධ වෙන්න ඕනේ. ඊපස්සේ legal requirements, product liability and user safety සම්බන්ධව ගොඩක් legal requirements තියෙනවා. ඒකවල මේවට comply වෙන්න ඕනේ. මේවත් quality සම්බන්ධ දේවල්. ඊපස්සේ sampling and other statistical techniques මේවත් use වෙනවා quality වලදී. ඊපස්සේ quality policies set කරන්නේ මොන තැන්වලදීද? Mission statement outlines a specific need the firm's product or service meets. මිෂන් ස්ටේට්මන්ට් එකේ ඉඳන් ඇත්තටම අපි quality සම්බන්ධව අපි කතා කරන්න ඕනේ අද කාලේ බිස්නස් එකේදී. මිෂන් ස්ටේට්මන්ට් එකෙන් අපි කියනවා අපි මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද අපි ප්‍රොඩියුස් කරන්නේ, මොන needs satisfy වෙන්නද, උට ඒ අනුව අපි කොහොමද අපි quality එක identify කරගන්නේ. ඊට පස්සේ corporate policies. corporate policies කොහොම business එකේ ඉන්න ඔක්කොලටම apply වෙනවා. business එකේ හැමෝම මේ quality related corporate policies අනුව තමයි වැඩ කරන්නේ. එතකොට quality is responsibility of all employees කියවනේ. එතකොට හැම employee කෙනෙක්ම මොන quality policies කියන්නේ quality related policies මොන procedures සමහර අපි procedures දෙක තුනක් අපිට දාන්න වෙනවා අනිවාර්යෙන් flexible environment එකක් කිව්වට. ඒකට ඒ policies මොනවද කියලා follow කරන policies මොනවද? organization එකක් විදිහට. departmental policies. department එකක් විදිහට අපිට මොන හරි policies නේද quality related අපි follow කරන්න ඕන දේවල් තියනවාද quality assure කරන්න. qualitative විදිහට quality එක ensure වෙන විදිහට departments අතර වෙන processes සිද්ධ වෙනවද කියලා බලන්න අපි policies දාන්න. ඒකට මේ departmental policies කිව්වහම marketing department එකේ policies අදාළ වෙන්නේ නැහැ. IT department එකේ මිනිස්සෙක්ට. marketing department එකේ policies එයාලට විතරයි. IT department එකේ policies එයාලට විතරයි. ඒ වගේ. හරිද? ඊපස්සේ policies must be consistent with company strategy from a local company strategy. එතකොට මේ set කරන policies අපිට නිකන් වහි set කරන්න බෑ. ඒක company එකේ corporate policies වලට යටත් වෙන්න ඕනේ. company එකේ strategy එක assure වෙන්න ඕනේ. ඒ වගේ දේවල් වලට යටත් වෙලා තමයි policies set කරන්න ඕනේ. Buying from a low cost bidder may be inconsistent with the strategy of high quality products. ඒ කියන්නේ organization එකේ strategy එකක් තමයි strategy එක නැත්නම් organization objective එකක් තමයි quality products produce කරන එක. එතකොට quality products produce කරනවා කියලා කියන්නේ එයාලා source කරද්දි එයාලගේ materials source කරද්දි materials by procure කරද්දි එයාලා procure කරන්න හොඳ high quality standards follow කරන buyer කෙනෙක් seller supplier කෙනෙක්ගෙන් තමයි materials ගන්න ඕනේ. හැබැයි අපි ඒක consider කරන්නේ නැතුව අපි අපේ ඉන්න suppliers ලා set එකෙන් low cost එක්කෙනාව නම් අපි select කරන්නේ යාගේ cost එක low හන්දා. හැබැයි යාගේ products වල quality එක ගොඩක් low නම් products වල quality එකක් low නම් cost එකක් low වෙනවා වගේම එතකොට එතනදී අර business goal එක achieve වෙන්නේ නැහැ. high quality products produce කරන ඒ goal එක achieve වෙන්නේ නැහැ. හරිද? ඒක තමයි එතනදී කියන්නේ. ඒ මේ ටික තමයි අපි මේ lesson එකේදී කතා කරන්නේ. එතකොට කතා කරේ මොනවද? පොඩි lesson එකක්. අපි කතා කරේ evolution එකෙන් තමයි පටන් ගත්තේ. ඒ stages ගැන කතා කරා. ඒ stages වල තියෙනවා mainly අපිට divide කරන්න පුළුවන් තුනකට. product, process, system. product එකේ අපි තියෙනවා inspection, process එකේ යටතේ ඉස්සෙල්ලා වෙනවා quality control, ඊට පස්සේ වෙනවා quality assurance, system එකේ යටතේ ඉස්සෙල්ලා වෙනවා quality management, ඊට පස්සේ වෙනවා TQM. ඒකවල මේ TQM අදාළ කරගෙන තමයි මේ ඉතුරු ටික අතරම අපි කතා කරන්නේ. ඒක මම මෙතන මේ main topic එකට connect කරාට මේ TQM යටතේ තමයි අතර මේ ටික TQM and culture, TQM කියන practices අපි business එකට ගෙනන මොන වගේ culture එකක්ද තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේ quality assure කරන TQM culture එක තියෙන elements මොනවද? policies මොනවද? මොනවා related the policies තියෙන්න ඕනේ කියලා අපි කතා කරා. හරිද? මේක තමයි evolution lesson එක. අපි මේ වීඩියෝ එකේම ඊළඟ lesson එකක් බලමු. මොකද ඒකත් ගොඩාක් පොඩි lesson එකක්. ඔයාලට ගොඩක් ඉක්මනට තේරුම් ගන්න පුළුවන්
lesson එකක් ඒ තමයි cost of quality. ඒ cost of quality කිව්වහම අපි හැමෝම දන්නවා මොනවද මේ cost of quality කියලා. අපි මේක ගැන ගොඩාක් පාඩම් කතා කරලා තියෙනවා. cost of quality කියන එක මම හිතන්නේ හැමෝම වගේ දන්නවා. මම chartered ඒකට සමහරට කරලා ඇති සීමාවලට තියෙනවා මට මතක විදිහට A levels වලටත් මම හිතන්නේ අපිට මේක තිබ්බම මතක විදිහට. අමතරව ගොඩක් තැන්වලදී මේ cost of quality කියන එක ගැන කතා වෙලා තියෙනවා. ඒක cost of quality කියන්නේ basically quality ensure කරන්න අපි දරන costs මොනවද දරන වියදම් මොනවද කියලා මේ cost of quality කියලා කියන්නේ. හරිද? එතකොට අපි ඉස්සරම note එකට යමු. note එක දිහා බලාගෙනම කරමු. ලොකු දෙයක් නැති හන්දා. Cost of quality measures the impact of quality in any business activities which an organization has incurred over and above minimum costs required to do a job well. Cost of quality කියන්නේ එතකොට අපි මොකක් හරි product එකක් හදන්න හොඳට හදන්න incur කරන cost එකට වඩා වැඩියෙන් අපි තව ප්‍රමාණයක් වියදම් කරනවා මේ quality issues සම්බන්ධව. quality issues නැත්නම් quality ensure කරන්න අපි වියදම් කරනවා. ඒක තමයි cost of quality කියන්නේ. ඒකටම කියනවා cost of quality includes cost incurred to prevent failures, assure quality, correct failures or waste. That is, cost of quality is the sum of all activities and a company invests into provide a quality product. In quality cost of quality කියන එකට include වෙනවා මොන හරි failures, issues, defects වෙන තියෙනවා prevent කරන්න මොන හරි වැරදි වෙන්න තියෙනවා නම් ඒවා නවත්තන්න දරපු costs. ඊට පස්සේ quality assure කරන්න දරන costs. වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරදි නිවැරදි කරන්න දරන costs. මේ ඔක්කොම quality cost of quality කියන එකට අදාළ වෙනවා. That is cost of quality කියන්නේ එතකොට මේ ඔක්කොම quality related quality product එකක් customer ට ලබා දෙන්න අපි කරන quality related ඔක්කොම costs ටික තමයි cost of quality කියන්නේ. හරිද? එතකොට cost of quality කිව්වහම තියෙනවා mainly components දෙකක්. හරිද? mainly components දෙකකට අපිට මේ cost of quality බෙදන්න පුළුවන්. components වලට මම කියන්නම්. components වෙන්නේ cost of conformance of non-conformance. මේ දෙක තමයි components of cost of quality වෙන්නේ. cost of conformance and cost of non-conformance. හරිද? එතකොට cost of conformance කිව්වහම cost of conformance කියන්නේ අපි set කරලා තියෙන quality standards වලට conform වෙන set කරලා තියෙන quality standards සිද්ධ වෙනවා කියලා ensure කරන්න අපි කරන activities වලට අපි දරන්න ඕන costs වලට තමයි cost of conformance කියන්නේ conforming to quality ensure කරන්න අපි කරන වියදම් quality එක අපි set කරලා තියෙන standards අනුව quality product එකක් හැදෙනවා කියලා ensure කරන්න අපි කරන වියදම්. එතකොට ඒකට එනවා prevention costs and appraisal costs. කියන්නේ prevention කියන්නේ අනිවාර්යයෙන්ම quality problems එන්නේ නැති වෙන්න වළක්ව ගන්න කරන activities වල තියෙන costs. appraisal costs කියලා කියන්නේ product එකක් හැදුවයින් පස්සේ ඒ product එක quality වලට conform වෙනවද quality standards ඔක්කොම follow වෙලාද මේ product එක හදලා තියෙන්නේ කියලා අපි evaluate කරන්න හොයලා බලන්න කරන වියදම්. අපි බලමු examples දෙකට තව ටිකක් තේරෙයි. the cost of non-conformance කියන්නේ මේ විදිහට බලලා අපි product එක හැදුවට සමහර වෙලාවට ඒ products වලින් quality issues මත
මතුවෙනවා. මේ මෙතනදී අපි ඉන්ෂුර් කරන්නේ quality issues මතුවෙලා නැහැ කියන එක ඉන්ෂුර් කරන්නේ මේවා යූස් කරන්නේ. මේවා යූස් කරන්නේ quality issues මතුවෙලා නම් ඒ වගේ වෙලාවලදී අපි කොහොමද ඒ issues address කරන්න කියන එක මෙතනදී කතා වෙන්නේ. external failure. දැන් මෙහෙමයි. අපි ඉස්සෙල්ලාම quality issues වෙන්නේ නැති වෙන්න අවශ්‍ය විදිහට විධාන යොදනවා. ඒකට ඒකට අපි එක cost costs incur කරනවා. For example, අපි employee training. ඒකට employees ලා train කරන්න අපි මොකටද? production process එක quality issues අඩුවෙන් කරගන්න පුළුවන්. ඒකට employee training කියන එක prevention cost එකක්. ඒකට ඒ විදිහට prevention වලට එක activities යොදවලා අපි කරගෙන යනවා production process එක. ඒ production process එක වෙලා අන්තිමට අපි product එක final product එක අපි ආයෙමත් inspect කරලා බලනවා මොනවා හරි ප්‍රශ්න තියෙනවද quality issues තියෙනවද කියලා. ඒ විදිහට inspect කරලා බලුවහම අපිට එන්න පුළුවන් outcomes දෙකක්. එකක් quality issues නැහැ මේ product එකේ. නැත්තම් quality issues තියෙනවා මේ product එකේ කියලා නේ. ඒ quality issues නැත්තම් මේ product එක මේක හොඳ product එකක්. අපේ prevention activities were successful. එතකොට මෙතනින් එහාට මේ prevention and appraisal කියන තැනින් එහාට අපි good costs incur කරන්න ඕනේ නැහැ. අපේ product එකේ quality issues මොකුත් නැත්තම්. හැබැයි quality issues තියෙනවා නම් මොකද වෙන්නේ? quality issues තියෙනවා නම් ඒක internal failure එකක් වෙනවා. quality issues තියෙනවා කියන්නේ අපි quality standards වලට conform වෙලා නැහැ. quality standards follow වෙලා නැහැ. ඒකයි quality issues තියෙන්නේ. ඒ හන්දා අපේ internal failure එකක් තියෙනවා business එක ඇතුලේ. quality issue එකක් ඇවිල්ලා product එකේ. එතකොට internal failure එකක් වෙලා. හරිද? හැබැයි සමහර වෙලාවට මෙතන දැන් ඒ විදිහට අපි internal failure එකක් වෙලා කියලා identify කරගෙන අපිට එතකොට මෙතනදී ඒ වෙච්ච වැරදි ටික නිවැරදි කරගන්න අපිට එක්කෝ repairs කරන්න නැත්නම් reworking කරන්න නැත්නම් ඒ හදපු stock එක අපිට scrap කරලා අයින් කරලා දාන්න වෙනවා. හරිද? ඔය විදිහට එක එක දේවල් කරනවා internal failure එකක් වෙලා නම්. හරිද? එතකොට මෙන්න මෙතනදී මෙන්න මේ හරියේදී product එක මෙන්න මෙතෙන්ට වෙනකම් customer-ට ගිහිල්ලා නැහැ. මෙන්න මේ ටික before reaching the customer තමයි මෙන්න මේ ටික වෙන්නේ. මේ cost ඔක්කොම incur වෙන්නේ before reaching the හරිද? මේ internal failure වෙනකම් product එක customer-ට ගිහිල්ලා නැහැ. customer-ට යන්න කලින් තමයි මේ ප්‍රශ්න ටික මෙතනදී මේ හරියේදී ඇත්තටම හඳුනගන්නේ. මේ හරියේදී මේ ඔක්කොම එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ before reaching the customer. මෙන්න මෙතනදී external failure එකක් වෙලා කියන්නේ product එක customer-ට reach වුණායින් පස්සේ තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපිට ඒ කියන්නේ අපේ appraisal process එකෙන් අපේ appraisal process එකෙන් අපිට identify කරගන්න බැරි වෙලා තියෙනවා quality issue එකක් තිබ්බද නැද්ද කියලා. ඒ හන්දා internal failure එකක් තියෙනවා කියලා අපිට identify කරගන්න බැරි වෙලා මේ product එක customer-ට අපි විකුණලා දීලා තියෙනවා market එකට ගිහින් තියෙනවා customer ගේ ගෙදරට ගිහිල්ලා. customer ගේ ගෙදරට ගියයින් පස්සේ product එක fail වෙලා product එකේ ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා ඒ product එක use කරන්න බැරි වෙලා. එතකොට එතනදී ඒක අපි කියනවා external failure එකක් කියලා. හරිද? එතකොට external failure එකක් වෙනවා කියන්නේ external failure එකක් වුණාම අපි complain කරන්නේ customer complain කරන්නේ call කරලා external failure එකක්. warranties අපි claim කරන්නේ external failure එකක් වුණාම. ඊට පස්සේ සමහරවිට product recalls වල අහලාදී දැන් ටික කාලයකට කලින් Samsung වලින් මට මතක නැහැ හරියට මොකද device එක කියලා අර මොකද notebook එකක් හරි මොකද මේ notebook tab එකක් මොකක් හරි එහෙම product එකක් කියලා introduce කරලා ඊට පස්සේ ආයෙ ඔක්කොම products ටික recall කරා මතක වෙනවා. මොකද එහෙම ප්‍රශ්නයක් ගියා මට මතකයි ටික කාලයකට කලින් මම හිතන්නේ charge කරන්න ගියවුවාම මොකක් හරි device එකේ අවුල් එක ප්‍රශ්න වෙලා. එහෙම වෙලා customer ලගේ කියන්නේ customer එක අරගෙන charge එකට ගැහුවාම ප්‍රශ්න වෙලා මොනවද හදන්නේ පිපිරිලා ඒ වගේ ප්‍රශ්න හරි වෙලා එතකොට ඒ මුළු product ඔක්කොම ඒ Samsung එකේ ඒ හදපු product එක මොකක් හරි notebook මොකක් හරි ගමන මතක නැහැ හරියටම ඒ මුළු product එකම මුළු එකම market එකෙම යන
ඒ ප්‍රොඩක්ට් එක රීකෝල් කරා. රීකෝල් කරා කියන්නේ ආයෙම එයාලගේ ෆැක්ටරිස් වලට ඔක්කොම ප්‍රොඩක්ට්ස් ටික ඒ ටැබ් එක ඒ ටැබ් තිබ්බ හැම ස්ටෝර් එකකින්ම අරගෙන එයාලගේ ෆැක්ටරි එකට ගෙන්න ගත්තා. ඒක තමයි ප්‍රොඩක්ට් රීකෝල් එකක් කියන්නේ. ඒකට ඒක උනේ මොකද? එක්ස්ටර්නල් ෆේලියර් එකක් වෙලා. මේ අප්‍රේසල් ප්‍රොසෙස් එකෙන් අපිට අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වෙලා ප්‍රශ්නයක් වෙලා. ඒක හැම ඉන්ටර්නල් ෆේලියර් එකක් විදිහට ඒක අපිට අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වෙලා. ඒ හන්ද ඒක එක්ස්ටර්නල් ෆේලියර් එකක් වුණායින් පස්සේ තමයි ඒක අයිඩෙන්ටිෆයි වෙලා තියෙන්නේ මේකේ මේ ප්‍රොඩක්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හරිද? එතකොට ප්‍රොඩක්ට් එක ආයෙමත් අපි අපේ ෆැක්ටරිස් වලට ගෙන්නගෙන තියෙනවා. හරිද? එතකොට ඒව තමයි එක්ස්ටර්නල් ෆේලියර් එකක් වුණාම වෙන්නේ. මේ එක්ස්ටර්නල් ෆේලියර් කියන එක ලොකු ප්‍රශ්නයක්. මොකද ඒක කම්පැනිගේ රෙපියුටේෂන් එකට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ තැන්වලදී ඉන්ටර්නල් ෆේලියර් එකක් අප්‍රේසල් එකේදී අපි ප්‍රශ්නයක් අයිඩෙන්ටිෆයි කරගෙන ඉන්ටර්නල් ෆේලියර් එකක් වුණාම ඉන්ක වෙන ලොකුම කොස්ට් එක මොකද? වේස්ටේජ් හරි ඔය රිපෙයාර් කරන්න රීවර්ක් කරන්න කොස්ට් තමයි වැය වෙන්නේ. මෙතනදී කොස්ට් එකක් ඉන්ක වෙනවට වඩා ෆයිනෑන්ෂල් නෝන රෙපියුටේෂන් එකට ඩැමේජ් එකක් වෙනවා. එක්ස්ටර්නල් ෆේලියර් එකක් වුණොත්. හරිද? එතකොට ඕක තමයි බේසික් අන්ඩර්ස්ටෑන්ඩින් එක මේ කොස්ට් වල කොස්ට් ඔෆ් ක්වොලිටි. එතකොට කොස්ට් ඔෆ් ක්වොලිටි කියන්නේ මෙන්න මේ හතරට ඇත්තටම. කන්ෆෝමන්ස් කොස්ට් එක තියෙනවා, ප්‍රිවෙන්ෂන් අප්‍රේසල්, non conformance එකට තියෙනවා ඉන්ටර්නල් ෆේලියර් and එක්ස්ටර්නල් ෆේලියර්. ඔය ටික තමයි ඇත්තටම කොස්ට් ඔෆ් ක්වොලිටි කියලා කියන්නේ. හරිද? අපි එතකොට කියවලා බලමු නෝට් එකේ මොනවද තියෙන්නේ කියලා. එතකොට නෝට් එකේ මෙතන තියෙන්නේ මේ ටික තමයි. cost of conformance, cost of non-conformance. ඊට පස්සේ cost of conformance කියන්නේ incurred to provide a product as a required standards. ඔය quality standards set කරලා තියෙනවානේ. ඒ standards වලට align වෙන විදිහට product එක produce වෙලාද කියන එක ensure කරන්න තමයි conformance costs යන්නේ. Also termed as good amount spent. Good amount spent කියන්නේ ඇයි මේකට? Because මේ cost එක incur කරන එක හොඳයි business එකට. මේ cost එක incur කරන එකෙන් අපිට අපේ quality costs එක්ක prevent කරන්න පුළුවන්, එක්ක detect කරන්න පුළුවන්. හරිද? එහෙනම් තමයි good amount spent කියන්නේ. business එක ඇතුළෙමයි business එකට ගොඩක් හොඳයි මේ cost. හරිද? ඊට පස්සේ for prevention and appraisal කියන්නේ cost of conformance. ඒක හරියනේ. Cost of non-conformance කියන්නේ failure costs because the process doesn't operate according to the requirements. දැන් මෙතන මේ set කරපු මේ prevention step එකෙන් වගේ cost of conformance කියලා conform වෙන්න අපි set කරපු standards requirements ඒවා fulfill වෙලා නැති හන්ද තමයි cost of non-conformance එන්නේ. ඒවට fulfill වෙන්න බැරි වුණ හන්ද. හරිද? ඒකට also termed as unnecessary amount spent. මේක අපි spend කරන්නේ මේක spend කරන එක හොඳයි. prevention cost, appraisal cost spend වෙන එක හොඳයි කියලා කියනවා. හැබැයි මේ internal failure, external failure is unnecessary. මොකද අපි අර set කරපු standards වලට conform වුණා නම් මේ cost අපිට incur කරන්න වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ පහළට යන්න මෙතන තියෙනවා මම ටේබල් එකක් විදිහට මේ ටික කරලා තියෙන්නේ. බලන්න prevention cost description එක තියෙනවා cost associated with trying to prevent failure. failures නවත්තන්නයි මේ cost incur කරන්නේ. can reduce failure and appraisal costs. එතකොට prevention එකේදී අපිට failure costs අඩු කරන්න පුළුවන්, appraisal costs උත් අතරම අපිට අඩු කරන්න පුළුවන් if we are sure that their prevention techniques are successful. හරිද? හැබැයි appraisal cost එකත් අතරම තියෙන්න ඕනේ. ඒ cost එකත් අපි අතරම incur වෙන්න ඕනේ. නැත්තම් external failure එකක් වෙන්න පුළුවන්. හරිද? අපි නොදැන. examples මොනවද මේ prevention cost වලට? training and education, market research to get to know customer requirements, quality planning, supply evaluation, design review, preventive maintenance මේ හැම දෙයකම cost එකක් incur වෙනවා. cost එකක් කියවම මොනවා වගේ cost time එක වෙන්නත් පුළුවන්. monetary value එකක් වෙන්නත් පුළුවන්. හරිද? The appraisal costs incurred to determine conformance with quality standards. අපි ඒකට set කරපු quality standards වලට conform වෙලාද ඒවා fulfill වෙලාද කියලා බලන්නයි appraisal costs අපි incur කරන්නේ. arise from detecting defects. මෙතන preventing defects, මේක detecting defects. detect කරනවා අපි preventative measures දාලා process එක කරාට අපි detect කරලත් බලනවා ඇත්තටම quality issues වෙලා නැද්ද කියලා.
එතකොට එතනට එන examples මොනවද? Inspections වලට යන costs, checking and auditing, surveying, inquiries, prototype testing ඔය වගේ වට වැය වෙන costs තමයි appraisal costs කියලා කියන්නේ. ඊපස්සේ internal failure costs. එතකොට මේ internal failure costs and external failure costs දෙකටම අපි කියනවා in general failure costs කියලා. හරිද? Internal failure costs when products fail to achieve quality standards detected before transferring to customer. Internal failure costs අපි quality standards achieve වෙලා නැහැ. හැබැයි අපි ඒක detect කරනවා customer ට product එක යන්න කලින්. ඒකට ඒ වගේ වෙලාවකදී අපි මොනවද කරන්නේ? we scrap them. scrap කරනවා කියන්නේ අපි එක්ක අඩු ගානකට අපි sell කරනවා මොකක් හරි materials විදිහට use කරන්න ආයේ ඒ වගේ දේවල් වලට. ඊපස්සේ reworking අපි නැත්තම් අලුතෙන්ම ඒ products use ඒ materials use කරලා අලුතෙන්ම හදනවා downgrading. අපි features අඩු කරනවා product එකේ. design changes and corrective actions. External failure කියන්නේ products offered to customer are found to be defective. product එක customer ට දුන්නායින් පස්සේ අපි දැනගන්නවා product එකේ defect එකක් තිබිලා කියලා. more costly than internal failure, affect company's reputation, non-compliance not detected until the product reaches the customer. මේවා කියන්නේ non-compliance achieve වෙලා නැහැ standards හැබැයි ඒවා detect වෙන්නේ customer ට ගියයින් පස්සේ. examples මොනවද මේ external failure cost වලට? returned products මම කිව්වා එකනේ, product recalls, rejected services, unhappy customers, warranty claims, customer complaint handling. ඔය තමයි external failure වෙන්නේ. හරිද? එතකොට මේක නිකන් මම කියවපු reference එක තිබ්බ නිකන් model එකක්. ඒ ලොකු දෙයක් නැහැ. prevention, appraisal, failure මේ ඔක්කොගෙම total එකක් තමයි cost of quality කියලා කියන්නේ. The relationship between costs is expressed. මෙන්න මෙතන තියෙන පොඩි important part එක. Relationship between costs is expressed in 1:10:100. That is, if we spend 1 rupee on preventing quality issues, we can save 10 rupees from appraisal and 100 rupees from failures. ඒකයි මෙතන මේ 1:10:10 ratio එකෙන් කියන්නේ. හරිද? මේක නිකන් මම reference එක හම්බෙච්ච point එක. හරිද? ඊළඟට අපි කතා කරන්න යන total quality costs ගැන. The total of all conformance and non-conformance costs. අපි කතා කරපු prevention, appraisal, internal failure, external failure ඔය ඔක්කොම cost වල එකතු තමයි total quality cost කියලා වෙන්නේ. Represents the difference between actual cost of production and what reduced cost would be if not for failure. ඒ කියන්නේ actual product cost කියද්දී අපි ඇත්තටම product එක හදන්න ඉන්කර් කරන cost එක ඇතුලේ අර quality issues හන්ද වෙච්ච ප්‍රශ්න වලට අදාළ cost උත් include වෙනවනේ ගොඩක් වෙලාවට. එතකොට ඒ actual cost එකෙන් ideally quality issues වෙන්නේ නැතුව අපි produce කරා නම් අඩු වෙන cost එක. ඒ කියන්නේ එන saving එක. ideally quality issues නැතුව අපි produce කරා නම් එන saving එක actual cost එකෙන් අඩු කරාම අපිට එනවා quality issue cost of quality. ඒක නිකන් මතක තියාගන්න ලොකු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ එහෙම ලොකුවට ඔලුවට එක ගැන හිතන්න එපා. ඒක example එකක් විතර මෙහෙම ගමු. product එක produce කරන අපිට ගාණක් යනවා හිතන්න එක product එක unit එකක් produce කරන රුපියල් 200ක් යනවා. මේක තමයි cost එක company එකට. හරිද? එතකොට අපි අඳුර ගන්නවා quality issues ටිකක් තියෙනවා කියලා. ඒ quality issues නැතුව ඒ product එක produce කරන්න අපිට යනවා රුපියල් 150යි. හරිද? එතකොට 200 actual cost එක ඒ quality issues නැතුව produce කරන්න 150යි යන්නේ. එතකොට කීයද වෙනස? රුපියල් 50ක වෙනසක් තියෙනවා. රුපියල් 50ක වෙනස තමයි quality cost එක, total quality cost එක. හරි ඒක නිකන් simple example එකක් නිකන් ඔයාලට තේරුම් ගන්න කිව්වේ. හරි ඊට පස්සේ තියෙනවා මෙන්න මේ chart එක. මම හිතන්නේ මේකත් ඔයාලා කියන්නේ cost of quality වල කලින් කරලා දෙනවා. මේකත් දැකලා ඇති හොඳට දැකලා බුදු chart එකක් වෙන්න ඕනේ. optimum quality cost curve එක. හරිද? එතකොට අපි quality costs මෙන්න මේ විදිහටයි plot කරන්නේ. හරිද? මේ උඩ ඉඳන් පහළට යන්නේ failure costs. පහළ ඉඳන් උඩට යන්නේ prevention and appraisal costs. ඇයි එහෙම වෙන්නේ? මෙතනදි කියන්නේ දැන් මේ තියෙන බලන්න මෙතන මේ පැත්තේ තියෙන conformance level එක x axis එක y axis එක කියන cost එක. ඒතර conformance level එක අඩු වෙන තරමට තමයි failure cost එක වැඩි.
conformance level එක වැඩි වෙන්න standard quality standard එක conformance level එක වැඩි වෙන්න failure cost එක අඩු. ඒකයි මේ උඩ ඉඳන් පහළට එන්න අඩු වෙන curve එකක් තියෙන failure cost එක. එතකොට මෙතනදී prevention and appraisal කියන curve එකේදී conformance level එක අඩුයි කියන්නේ prevention and appraisal costs අඩුයි. ඒ කියන්නේ අපි standards ලොකුවට set කරලා නැහැ, conform වෙන්නේ නැහැ කියන එක. standards වලට conform වෙලා නැහැ කියන එක. එතකොට conformance level එක වැඩි වෙන්න prevention and appraisal costs වැඩි. හරි එතකොට බලන්න මේ point එකේදී at this point prevention and appraisal costs අඩුයි, conformance level එක අඩුයි. ඒ අඩුයි කියන්නේ failure costs ගොඩක් වැඩි. ඊපස්සේ මෙතනදී prevention and appraisal costs වැඩි කියන්නේ conformance level එකත් high කියන්නේ ඒ තැනදී failure costs ගොඩක් අඩුයි. හරිද? හැබැයි අපි දැන් හොයාගන්න ඕනේ දැන් මේ දෙකේ බලන්න මේ curves දෙක යන්නේ දෙපැත්තකට නේ? එතකොට curves දෙක දෙපැත්තකට යද්දී අපි කොහොමද හරියටම total quality cost එක මොකක්ද කියලා තේරුම් ගන්නේ? total quality cost එක මොකක්ද කියලා තේරුම් ගන්නේ when failure costs equal prevention and appraisal costs. ඒ equal වෙන තැන මොකද්ද? මේ intersection point එක. මේ intersection point එක අපි කියනවා is the optimum level of cost, optimum level of total cost. මේකෙන් මෙහාට යන්නත් බෑ මෙහාට යන්නත් වඩා හොඳ මෙන්න මෙතන මේ optimum level එකේ ඉන්නේ. මේකට ලොකුට recon ලබි charts තේරුම් graphs තේරුම් ගත්තා වගේ තේරුම් ගන්න ඕනේ නැහැ. නිකන් තේරුම් ගන්න. failure cost curve එක මෙහෙම පහළට තියෙන්නේ. කියන්නේ conformance level එක වැඩි වෙන failure cost අඩු වෙනවා. prevention and appraisal cost එක මෙහෙම curve එක මෙහෙම උඩට යන්නේ. ඒ කියන්නේ conformance level එක වැඩි වෙන prevention and appraisal cost වැඩි වෙනවා. ඒ curves දෙක intersect වෙන තැනක් තියෙනවා. හරිද? එතකොට මේ curves දෙකට උඩින්ම තව curve එකක් තියෙනවා. ඒ තමයි total quality cost curve එක. හරිද? ඇයි මේ cost එකට වඩා උඩින් තියෙන මේ quality cost curve එක? Because total quality cost කියන්නේ මේ දෙකේම එකතුවක්. එතකොට මේ දෙකටම වඩා උඩින් තමයි මේ total quality cost level එක යන්නේ නේ. ඒකට ඊට වඩා උඩින් අපි මෙහෙම quality cost curve එක හඳිනවා. ඒ quality cost curve එකේ minimum point එක වෙන්නේ when failure cost equals appraisal and prevention cost. මේ intersection point එකේ තමයි total quality cost එක minimum වෙන්නේ. ඒ කියන්නේ මෙතන තමයි අපි operate කරන්නේ. මොකද failure costs වැඩි වුණාම ලොකු cost එකක්. ඊට පස්සේ failure costs අඩු වෙලා prevention cost එක ඒවා විතරක් වැඩි වෙලා තිබ්බත් ඒත් cost එක වැඩි වෙනවා. හරිද? optimum level එකෙන් එහාට ගියොත් cost එක එන්න වැඩි වෙනවා. optimum level එකෙන් මෙහාට මේ පැත්තේ හිටියොත් අපි ඉන්නේ ඒත් වැඩි level cost එක ඒත් වැඩි අපිට ඒක අඩු කරගන්න පුළුවන් එන්න. හරිද? එතකොට අපි ඉන්නෝනේ මෙන්න මේ operate වෙනෝනේ මෙන්න මේ minimum point එකේ එන්නේ when failure cost equals prevention and appraisal cost intersection point එකේදී. ඒ intersection point එකට අපි කියනවා economic conformance level. මෙන්න මේ level එකේ තමයි අපි conformance එක තියාගන්න ඕනේ. අපේ total quality cost minimize කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ curve එක අපිට zones තුනකට බෙදන්න පුළුවන්. zone of improvement, zone of high appraisal and zone of indifference. මේක ගැන ලොකුවට ඔලුවට දා ගන්න ඕන නිකන් idea එකක් විතර නිකන් ඔලුවට ගන්න for your knowledge. zone of improvement projects කියන්නේ 100% effective. ඒ එහෙම කියන්නේ failure costs ගොඩක් වැඩි. conformance level එක ගොඩක් අඩුයි. zone of high appraisal කියන්නේ එතනදී conformance level එක ගොඩක් high and appraisal costs are very high. හරිද? ඒක තමයි zone of high appraisal කියන්නේ. මෙතන high. මතකද අපි මෙතන කියන්නේ zone of high appraisal not prevention ගැන කියන්නේ නැහැ. මෙතනදී ඒකට මතක තියාගන්න ගොඩක්ම අපි focus වෙලා තියෙන appraisal cost එක ගැන මේ curve එකේ. හරිද? ඒක මතක තියාගන්න පොඩ්ඩක්. zone of indifference කියන්නේ minimum point එක තියෙන zone එක. ඒක අදාළ වෙන්නේ zone of indifference වලට. කියලා බලමු. zone of improvement projects කියන්නේ failure costs are around 70% of total cost. Total quality cost එකෙන් 70% is about failures. ලොකු high proportion එකක් failures වෙලා තියෙනවා. Second, prevention costs are about 10%. මෙතනදී දැන් මෙතන මේ curve එක prevention and appraisal කිව්වම ඒ cost වර්ග දෙකමයි තියෙනවා. එතකොට total quality cost එකෙන් 10% is
prevention cost. එතකොට ඉතුරු 20% is what? Appraisal cost. හරිද? 20%, 10% of total quality cost is prevention costs. හරිද? ඊට පස්සේ total quality costs can be reduced by improving quality of conformance. අපි conformance level එක වැඩි කරොත් අපිට quality cost එක එන්න අඩු කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ හිතන zone of appraisal characterized by when appraisal costs are greater than failure costs. However, this will also increase total quality costs, therefore have opportunities to reduce. අපි appraisal cost එක වැඩි කරලා දැන් අපි මෙතන appraisal and prevention කියන එක දෙකම හොඳයි කිව්වට අපි appraisal cost එක වැඩි කරන තුනත් ඇත්තටම total quality cost එක වැඩි වෙන එකයි වෙන්නේ. මොකද එතනදිත් අපි කතා කරා අපි එතනදිත් කරන්නේ detecting defects. Always prevention is better than detection. හරිද? ඒ හන්ද appraisal cost එක වැඩි වෙන එකත් ඇත්තටම හොඳ නැහැ. appraisal cost එක අපි prevention and appraisal දෙකම හොඳයි කියලා කතා කරාට appraisal cost එකත් අනවශ්‍ය විදිහට වැඩි වෙන එක ඇත්තටම හොඳ නැහැ. එහෙම වුණොත් again total quality costs වැඩි වෙනවා. ඒ හන්ද අපි try කරන්න ඕනේ appraisal costs අඩු කරලා prevention cost එක වැඩි කරාට කමක් නැහැ. කියන්නේ prevention cost එක වැඩි වෙනවා කියන්නේ මේ අනිත් appraisal and failure cost වලින් ලොකු savings ප්‍රමාණයක් එනවා. අපි අර ඉස්සරහට statement එකෙන් කතා කරන්නේ මෙතන මේ 1:100 rule එකෙන් නේ. ඒ prevention cost එකේ වැඩි වෙනවා කියන්නේ prevention activities වැඩි වෙනවා කියන්නේ appraisal and failure cost එකම අපිට අඩු කරගන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න prevention and appraisal දෙක අපි හොඳයි කිව්වට appraisal is unnecessary appraisal cost is also not good. ඊට zone of indifference. Failure cost can be 50%. ඒවල failure cost තියෙනවා නැත්තෙම නැතුව නෙමෙයි about 50% of total cost. Prevention cost is about 10% and the rest 40% is about appraisal. එතකොට එහෙම තිබ්බට ඒත් අපිට optimum level එක still achieve කරගන්න පුළුවන් තැනක තමයි මේ zone of indifference කියන එකේ මෙතන minimize වෙන තැන. මේ දෙකම equal වෙන තැන. ඒතකොට මේ දෙකම equal වෙන තැන කියන්නේ මොකද්ද? දැන් තිබ්බනේ 50% failure cost, 50% prevention and appraisal cost නේ. එතකොට ඒ කියන්නේ 50-50 failure costs and non-conformance cost to 50%, conformance cost to 50%. හරිද? හැබැයි එතනදිත් අපිට still we can see there's a problem. Appraisal costs are still high, right? 10% is prevention, that means 40% is appraisal. It can still be an issue because unnecessary appraisal is not good. හරිද? ඒක පොඩ්ඩක් අර තියාගන්න. And then when we come to this diagrams, මේ graphs එක තියෙනවා සර්ගේ slides වල. මෙතනදී බලන්න මේ first graph එකේ cost level එක කොයි හරියද තියෙන්නේ? cost level is around 550 නැත්නම් 600 වගේනේ. overall cost level එක overall total cost level එක තියෙන්නේ මෙන්න මේ හරිය. බලන්න first එක internal failure and second එක appraisal, prevention, external failure. බලන්න අපි appraisal cost එක ගොඩක් high අපේ. ඒ කියන්නේ අපි appraisal activities ගොඩක් කරනවා, prevention activities ගොඩක් කරන්නේ නැහැ. prevention activities ගොඩක් අඩුවෙන් වෙන්නේ. appraisal activities අපි ගොඩක් කරනවා. එහෙම ගොඩක් කරද්දී අපිට internal failure cost එක වැඩි වෙන්න පුළුවන්. මොකද appraisal ගොඩක් වෙනවා කියන්නේ appraisal process එක අපේ සිද්ධ වෙනවා කියන්නේ අපිට failures ගොඩක් identify කරගන්න පුළුවන්. ඒක හොඳයි. failures ගොඩක් identify කරගන්න පුළුවන් අපිට. ඒකෙන් external failure අඩු වෙනවා. ඒක හොඳයි. හැබැයි ඊළඟ graph එකත් එක්ක අපි compare කරලා බලමු මේ දෙක. හරිද? මෙතනදී කියන්නේ මතක තියාගන්න appraisal cost is high. ඒ කියන්නේ අපි failures identify කරගන්නවා. ඒ කියන්නේ internal failure cost එකත් high. Prevention cost is low, and since we have a good appraisal process and we identify failures before reaching the customer, our external failure cost is low. That is there. Have I check the next graph. Next graph එකේ බලන්න cost level එක කොතනද තියෙන්නේ කියලා. Around 400 මේක 600 550 අතර. Overall cost level is high, right? In this it's still high. Appraisal cost එක වැඩි වෙලා external failure cost අඩු වුණාට අපේ overall cost level එක වැඩි when we have more appraisal costs. හරිද? මෙතනදී බලන්න අපේ ගොඩක්ම වැඩි prevention cost එක. prevention cost එක ගොඩක් තියනවා කියන්නේ appraisal cost is also A level එකටම ලං වෙන්න වගේ තියෙන්න ඕනේ. appraisal should happen. හැබැයි since our prevention cost is high,
මම හිතන්නේ මම ඩිස්කනෙක්ට් වෙලා ආයි කනෙක්ට් වුණා. අපි කතා කර කර හිටියේ මෙන්න මේකනේ. ඔව් මම කී හිටියේ මේ graph එකේ cost level එක ගොඩක් අඩුයි මේකට වඩා. මොකද අපේ prevention costs වැඩි හන්දා අපේ internal failure cost and external failure cost දෙකම අපිට අඩු කරගන්න පුළුවන් if we have more prevention activities. Prevention activities ගොඩක් තියෙනවා කියන්නේ we ensure that quality related issues are not going to come at all. Quality related issues වෙන්නෙම නැහැ කියලා අපි ensure කරනවා prevention activities use කරලා. හැබැයි appraisal cost එකක් තියෙනවා. Still there should be appraisal also prevention එකම වගේ. මොකද we have to test and see whether there are any defects that got passed through prevention activities. ඒ හන්ද appraisal cost එකක් තියෙනවා. හැබැයි when prevention cost is high, internal failure cost is very low. Prevention cost එක ගොඩක් වැඩි නම් internal failure cost is very low. External failure cost is also anyway low. ඒකට failure costs overall failure costs අඩුයි කියන්නේ අපේ overall cost එක ගොඩක් අඩුයි. cost level එක අඩුයි. මොකද මෙතන 400 මෙතන 600 ලඟ වෙන්න තියෙනවා. And internal failure is very high because appraisal is very higher than prevention. Prevention වලට අපි මෙතන focus එක දීලා නැහැ. මෙතන prevention වලට focus එක දීලා තියෙන හින්දා තමයි අපේ failure costs දෙකම අඩු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක තමයි මේ next මේකේ කියලා තියෙන්නේ when there is lesser prevention costs and higher appraisal costs, the overall total cost levels will be high because appraisal will detect problems but won't prevent. That is, it doesn't add value. ඇත්තටම appraisal cost එක අපි හොඳයි කිව්වට it doesn't add much of a value to the company. ඒකයි තියෙන ප්‍රශ්නේ. හරි, because we don't prevent, we detect problems. Internal failure cost will also be high because appraisal will detect the problems before products reach the customer. Therefore, external failure costs will be lower. ඒක මම කියවනේ customer ට reach වෙන කලින් අපි internal failures identify කරගන්න හන්ද external failures will be low. හරිද? ඊළඟ එක when prevention costs are high, all types of failure costs will be lower and the overall total quality costs will also be low. Prevention high කියන්නේ all types of failure මේ cost එකම අඩුයි and overall total cost එකත් අඩුයි. හරිද? ඔන්න ඔය ටික තමයි තියෙන්නේ quality lesson. cost of quality lesson එකේ මට තව එකක් පෙන්නන්න ඕන service slide එකේ පොඩි activity එකක් දීලා තියෙනවා මේ cost of quality related. අපි ඒක නිකන් බලමු. එතකොට you all can understand but these categories මම නිකන් explain කරගෙන යන්න මොකටද එන්න ඕනේ කියලා. එතකොට you all can understand. මම මෙතන දාගෙන යන්නම්. ඊළඟ slide එකේ answers තියෙනවා. ඊපස්සේ අපි compare කරලා බලමු අපි හිතපු විදිය හරිද කියලා. හරිද? හරි, දැන් මෙන්න categorize the following costs of quality into those 4 categories that we just learned. හරිද? බලමු. Customer complaint remarks. Customer complaint එකක් කියවම මොකද කිව්වේ? product එක customer ට reach වෙලා customer තමයි identify කරන් තියෙන defects ටික. ඒකට customer එක complaint කරනවා. ඒක මොකද්ද මේක? external failure නේ. external failure එක වෙලා. ඊළඟට printing plate revisions. printing plate revision එකක් වෙලා කියන්නේ අපි ඒ කියන්නේ අපි print කරන්න අපි use කරන plates ඒ කියන්නේ නිකන් මොනවද කියන්නේ එක අච්චු ඔය මේ අච්චුවක් අපි වෙනස් කරලා අච්චුවක් වෙනස් කරන්න හේතුව ගොඩක් වෙලාවට කලින් අපි මොකක් හරි print කරපු එක වැරදිලා ඒක හන්දා ඒ වැරදිච්ච එක අපි නිවැරදි කරගන්න අපි දැන් අච්චුව වෙනස් කරනවා නේ. එතකොට ඒ කියන්නේ මේක internal failure එකක්. මොකද අපි internal failure එකක් වෙලා හන්දා තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ මේ අච්චුවේ වැරද්දක් තියෙනවා කියලා අපි ඒක දැන් replace කරන්න යනවා. replace කරන්න හරි revise කරන්න හරි යනවා. හරි ඊපස්සේ quality improvements projects. quality improvement projects use කරාම ඒ කියන්නේ අපි training දෙනවා quality improvement ගැන කියලා දෙනවා employees ලට but quality improve වෙන්න ඕනි steps මොනවද කියලා දෙනවා. ඒ කියන්නේ මේක මොකක්ද? මේක prevention cost එකක්. appraisal වලටයි තියෙන්නේ නැහනේ. අපි හදපු product එකක් detect කරන්න use කරන එකක් නෙමෙයි මේක. quality improvement කියන්නේ quality levels improve කරන්නේ කොහොමද කියලා අපි අපේ employees ලට කියලා දෙනවා. ඒ කියන්නේ එයාලා එතකොට ඒ project එකේ learning එක use කරලා එයාලගේ ඉස්සරහා production activities වලදී එයාලව use කරලා පුළුවන් තරම් quality issues අඩු කරන්නයි බලන්නේ, prevent කරන්නයි බලන්නේ. ඒ හන්දා
quality improvement projects කියන්නේ prevention cost එකක්. හරිද? gauging කියන්නේ normally අපි measure කරන එකක්. සාමාන්‍යයෙන් අපි measure කරන දේවල් use වෙන්නේ appraisal වලට. හරිද? measurement related ඒවා තියෙනවා නම් ඒවා appraisal වලට තමයි යන්නේ. කියන්නේ අපි product එකක් හදලා ඒක gauge කරලා ඒක measurement එක criterias measure කරලා බලනවා. මේ product එක මොන හරි quality issues තියෙනවද කියලා. අද wastage එකක් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් ඒක internal failure එකක්. wastage comes under internal failure. correcting of typographical errors. ඒ කියන්නේ මොකක් හරි error එකක් වෙලා මොකක් හරි quality issue එකක් වෙලා අපි ඒක correct කරනවා. ඒක එනවා internal failure වල reworking කියන කොටසට වගේ අයිති කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක internal failure එකක්. මොකද වෙලා තියෙන්නේ? අපි failure එකක් වෙලා ඒක identify කරගෙන අපි දැන් correct කරනවා. proofreading කියන්නේ අපි සාමාන්‍යයෙන් මොකක් හරි document එකක් type කරලා ඒකේ වැරදි තියනවාද කියලා හොයලා බලන්න එක proofreading කරන්නේ. ඒකට වැරදි තියනවාද කියලා හොයලා බලන එක මොකද්ද? appraisal එක. වැරදි තියනවාද කියලා හොයලා බලනවා. කියන්නේ appraisal එකක්. quality planning. ඒ කියන්නේ quality issues වෙන්න කලින් අපි plan කරනවා මෙන්න මේ තැන් වල issues නොවෙන්න අපි වැඩ කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ prevention. press downtime එකක් එන්නේ සාමාන්‍යයෙන් process එකේ මොකක් හරි issue එකක් ගිහිල්ලා ඒ issue එක correct කරන එකක් තමයි downtime එක තියෙන. downtime එකක් කියන්නේ මොකද්ද? equipments ඔක්කොම වැඩ කරන්නේ නැතුව නවත්තන්න නම් මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ලා ඒ ප්‍රශ්නේ resolve කරනකම් ඔක්කොම processes ටික press එකේ මේක press එකක් කියන්නේ මේ printing company ගානේ process නේ තියෙන්නේ. press එකේ මොකක් හරි issue එකක් ඇවිල්ලා ඒ issue එක overcome කරනකම් අපි ඔක්කොම equipments වැඩ කරන එක නවත්තන්න වෙනවා. ඒකට එහෙම කරන්නේ internal failure එකක් නිසා. internal failure එකක් ඇවිල්ලා ඒක correct කරනකම් අපි ඔක්කොම නවත්තන්න වෙනවා. ඒ binding waste කියන්නේ waste කියන එක මම කව waste කිව්ව ගමන් ඒක internal failure එකක්. checking and inspection. මොකද්ද checking and inspection කියන්නේ වැරදි තියනවද කියලා හොයලා බලන්නයි checking and inspection කරන්නේ. කියන්නේ waste. හරිද? ඔන්න ගිහින් බලමු ඊළඟ slide එකට external failure. first එක අපි external failure කියලා කිව්වා. second එක internal failure. printing plate revision internal failure. ඊට පස්සේ third එක quality improvement projects prevention කියලා කිව්වා. so එක prevention දාලා තියෙනවා. gauging is appraisal. other waste internal failure. correction of typographical errors internal failure. මෙතනත් internal failure. proofreading appraisal. මේකත් appraisal. quality planning is prevention. ඊට පස්සේ press downtime is internal failure. හරි. binding waste internal failure. checking and inspection appraisal. එතකොට ඔයාලට මේ categories වල දැන් බෙදලා දෙනවා. එතකොට ඔයාලට ඔන්න appraisal cost ටික එකතු කරලා බලන්න පුළුවන් total appraisal cost එක කියලා. external failure ටික එකතු කරලා total external failure කියලා. internal cost එක එකතු කරලා total internal cost එක කියලා. prevention cost එක කියලා total prevention cost එක කියලා ඔයාලට හොයලා බලන්න පුළුවන්. හරිද? ඒක හොයලා ඔයාලට ඕනම් අර මෙන්න මේ විදිහට analysis එකක් ඕනම් කරලා බලන්න පුළුවන්. මොකද මේ company එකේ ගත්ත කියලා. ඒක මම නිකන් කිව්වා ඔයාලට නිකන් idea එකක් දුන්නේ. නිකන් you can do and see if what we did was correct today. හරිද? එතකොට ඔය ටික තමයි තියෙන්නේ cost එක ගැන අපි කතා කරන්න. මම මෙතන ඇඳ diagram එක නැති වෙලා ගිහිල්ලා ගිහින් මම reconnect වුණා හන්දා මම හිතනවා ඔයාලට ඒක ඇඳ ගන්න පුළුවන් වෙනද කියලා ඕනනම් මේ ඉක්මනට අඳින්නද? මම ඉක්මනට ඇඳලා පෙන්නන්නම්. COQ cost of quality හරිද? බෙදෙනවා දෙකකට. cost of quality බෙදෙනවා දෙකකට. conformance and non-conformance කියලා. conformance
conformance. Okay. ඊට පස්සේ conformance බෙදනවා දෙකකට. conformance බෙදනවා දෙකකට. conformance බෙදන්නේ මොනවා කියලාද? Prevention and basal non-conformance බෙදනවා internal failure and external failure. ඊට පස්සේ අපි මේකට අමතරව තව දෙයක් කිව්වා. මෙතෙන්ට වෙනකන් ඉන්ක වෙන costs ඔක්කොම ටිකයි තිබෙන්නේ. මේ ඔක්කොම costs ඉන්ක වෙන්නේ before reaching customer. පස්සේ මේ cost එක ඉන්ක වෙන්නේ after reaching customer. හරි ඔන්න ඔක තමයි මම කිව්වේ. ඒතකොට අපි මේ ටික කතා කරා. ඊට අමතරව we also talked about මේකත් උනන් දාන්නම් මෙතනින්. We also talked about total cost of quality. Total cost of quality කියන්නේ මේ ඔක්කොගෙම එකතුවට total cost of quality කියන්නේ මේ ඔක්කොගෙම එකතුවට. හරි එතකොට ඒ යටතේ අපි කතා කරා total cost එක අපි optimize කරගන්නේ කොහොමද? prevention cost එක වැඩි වෙලා මේ ටික ඔක්කොම අඩු වුණොත් මේකත් shape එකේ ගානටම වගේ තියෙන්න ඕනේ. by level because we have to check මේ දෙක we can reduce. හරි ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඊට අමතරව we also talked about that optimum quality cost curve එක ගැනත් we also talked නේ. මේකත් මෙතන යනවා. මේකත් දාගෙන මේ quality cost කියන එකත් අදාළ වෙන්නේ total cost of quality කියන එක තමයි. දැන් ඔය ටික තමයි අපි මේ lesson එකේදී කතා කරේ. මේ lesson එකේදී මේ වීඩියෝ එකේදී අපි cover කරා lessons දෙකක්. evolution එකයි cost of quality දෙකම පොඩි පොඩි lessons දෙකක්. මම හිතනවා ඔයාලට තේරුණා කියලා. ලොකු දෙයක් නැහැ. theory මයි තියෙන්නේ ඔක්කොම. මම හිතනවා ඔයාලට මේ lessons එක තේරුණා කියලා.